අභ්‍යාස කිහිපයක් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයාලට එවලා තියෙනවා පාස් පේපර්ස් ටික. ඒ පාස් පේපර්ස් අනුව ඔයාලගේ පාඩම තුල ඔයාලා කොහොමද ඒ ප්‍රායෝගික ප්‍රශ්නකට පිළිතුරු සපයන්නේ කියන කාරණාව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක සම්බන්ධව මම පිළිතුරු සපයන්න ඔයාලට පාදක කරගන්නේ මාකින් ස්කීම් එක. මාකින් ස්කීම් එක කියන එක පිළිබඳව කෙටි අවබෝධයක් දුන්නොත් ඒ කියන්නේ A level විභාගේ මම පොඩ්ඩක් ඒ හැඳින්වීම කරගෙන යන්නම් 12 වසර ළමයි මේකට ගොඩක් සම්බන්ධ වෙන හින්දා මේ තියෙන A level 2015 පේපර් එක. ඔකෙන් උපුටා ගන්න ලද කොටසක් තමයි මම ඔයාලට එව්වේ. මේක ඔයාලට අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් උනත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තමයි 2015 ඉංජිනේරු තාක්ෂණයේදී විෂය හඳුන්වා දීමත් එක්ක පළමු කණ්ඩායම මුහුණ දුන්න ප්‍රශ්න පත්‍රය. ඔයාලට අනාගතයේදී මේ විෂය නිර්දේශය අවසන් වෙනවත් එක්ක මේ වගේ ප්‍රශ්න පත්‍ර කටුලේ සියල්ලම මම ඔයාලට ලැබෙන්න සලස්වනවා විභාගෙට ලියන්න. මේකේ නිෂ්පාදන තාක්ෂණයේ අපි ඉවර කරපු පාඩමට අදාළ ප්‍රශ්න ගොඩක් තියෙනවා MCQ ව්‍යුහගත සහ රචනා. ඒකෙන් මම තෝරාගත්තේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මේකේ රචනා ප්‍රශ්නේ. මෙන්න මේ රචනා ප්‍රශ්නේ තමයි කතා කරන්න මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක. මම හිතනවා මේ වෙනකොට ඔයාලා සඳහා උත්තර ලියලා සූදානමින් අද සම්බන්ධ වෙනවා ඇති කියලා. ඒ ඉන්න මම මේක ඔයාලත් එක්ක තව පොඩ්ඩකින් පැහැදිලි කරනවා. ඊට කලින් මේ කාරණා ටික පොඩ්ඩක් පැහැදිලි කරලා එනවා. මොකද ඔයාලා දැන් විෂය නිර්දේශයේ 12 වසර පාඩම් අවසන් වෙන හරියේ ඉන්නේ. තව පාඩම් කොටස් කීපයක් විතරයි අපිට ඉවර වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි 13 පාඩම් පටන් ගන්නවා. එතකොට මේ ඉගෙන ගන්න උසස් පෙළ විෂයෙන් භාගයක් විතර වගේ අහවරයි. සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රයේ 12 වසරෙන් 150ක් 13 වසරෙන් 150ක් වන විදිහට වගේ තමයි ගොඩාක් වෙලාවට විෂය නිර්දේශය තුල ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. පේපර් එකට ප්‍රශ්න එන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නය ගැන අපි ඉස්සර කතා කරමු. නමුත් ඒක ගැන මම කතා කරන්න ඔයාලට භාවිතා කරන්නේ මේ තියෙන්නේ ඒ අවුරුද්දේ ඒ කට්ටියන්ගේ විභාගයේ ලකුණු ලබා දුන්න විභාග දෙපාර්තමේන්තුවේ A level ප්‍රතිඵලයනේ මාකින් ස්කීම් එක 2015. ඒක 2015 මාකින් ස්කීම් එකට අනුව ඔකට උත්තර ලියලා තියෙන්නේ කොහොමද කියන කාරණාව මම ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන හරිය තියෙනවා. ඒක මම අද සාකච්ඡා කරනවා. එතකොට මේ මාකින් ස්කීම් එකයි ඔය සියල්ලම අරගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් 2015 අවුරුද්ද සඳහා විභාගයට සූදානම් වෙච්ච විභාගයට මුහුණ දුන්න ළමයින්ගේ ඇගයීමක් කරනවා. ඒක හැම විෂයකටම අදාළ වෙන්නේ නැහැ උසස් පෙළ. නමුත් තාක්ෂණ වේදේ, ඉංජිනේරු තාක්ෂණ වේදේ, ජෛව පද්ධති තාක්ෂණ වේදේ සහ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන විෂයන් සඳහා වෙන වෙනම ඇගයීම් වාර්තා සකස් කරනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් කරන කාර්යයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා අපොස උසස් පෙළ විභාගේ ලියලා ඔයාලා ලබාගත් ලකුණු දිවයිනේ තියෙන ලකුණුත් එක්ක සංසන්දනය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. සංසන්දනය කිරීම. එතකොට මේ තියෙන විභාග දෙපාර්තමේන්තුවේ 2015 අවුරුද්දට හම්බෙච්ච නිකුත් කරපු මේ ඇගීම් වාර්තාව. එතකොට මේ ඇගීම් වාර්තාව තුළ තියෙනවා පුතේ ඒ 2015 අවුරුද්දේ ළමයි කී දෙනෙක් තාක්ෂණ වේදේ විෂයේ මුහුණ දුන්නාද? මම දල වශයෙන් ඒක ගැන හැඳින්වීමක් කරගෙන මේ මාකින් ස්කීම් එකත් එක්ක ලකුණු කතා කරන්න යන්නේ. ඔයාලට යම් වැටහීමක් ලබා ගන්න මේ විෂය නිර්දේශය කොහොමද ඔයාලට ලකුණු ලැබෙන්නේ සහ ඒකේ වටපිටාව විභාගයේ අවසානයේ අපේ කඩයිම එතෙන්ට කොහොමද අපි ඉලක්ක පිටවා ගන්න ඕනේ කියන කාරණාව මතක් කරගන්න. එතකොට මේ ඒ අවුරුද්දේ බලන්න
7934 දෙනෙක් ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් ඉල්ලලා තියෙනවා විභාග. විභාගයට ඉඳලා තියෙනවා. විෂය සඳහා පෙනී සිටි අයදුම්කරුවන්. ඒකේ පාසල් වලින් සිංහල මාධ්‍යයෙන් 6551ක්, දෙමළ මාධ්‍යයෙන් 1231ක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඔය ඔක්කොම එකතුව තමයි. ඊට අමතරව පෞද්ගලික අංශෙනුත් මේ විදිහට විභාගය සඳහා 145 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉල්ලලා ඒ සියල්ලගේම එකතුව තමයි 7934ක් අයදුම්කරුවෝ ඉඳලා තියෙනවා. දැන් අපිට එනවනේ ග්‍රේඩ් එක. අපි විභාගයට ලියලා අපි බලාපොරොත්තු වෙනවා ඒකෙන් ප්‍රතිඵලයක්. දැන් ඔයාලගේ සිහිනයක් තියෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදයට අපි ඒ සාමාර්ථයක් ගන්න ඕනේ. ඔය ඒ සාමාර්ථයක් ගන්න. එතකොට මේ බලන්නකො 2015 එහෙම ඒ සාමාර්ථ B සාමාර්ථ C S F පාසල් අයදුම්කරුවන් අර ඉස්සර කියපු සංඛ්‍යාවෙන් 7789 ඒ සාමාර්ථ තිබිලා තියෙන්නේ 53යි පුතේ. එතකොට බලන්න ඔයාලගේ ඉලක්කය කොච්චර ලංකාවේ 53 දෙනායි ඉඳලා තියෙන්නේ ඒ අවුරුද්දේ ලියපු කට්ටිය. ඔයාලගේ අවුරුද්දෙත් මේට නොදැවෙනි සාමාන්‍යයෙන් වෙන දේ. මොකද තාමත් ඉහළ ඒ සංඛ්‍යාවක් මෙතෙක් ආපු ඒවායි කවදාවත් ලැබිලා නැහැ. ඔයාලට 2016 ගැන කතා කරනකොට මම ඔයාලට ඒක උනම් පෙන්නන්නම්. හරිද? එතකොට B සාමාර්ථ ඇවිල්ලා තියෙන්නේ ලංකාවේම 421යි. එතකොට මේ විෂය ගැන හිතන්න එපා සුළු කොට. සුළු කොට තකන්න එපා. එහෙම කරලා ඔයාලට හොඳ සාමාර්ථයකට යන්න බෑ. හරිද? ඒ අවුරුද්දේ වැඩිම තිබිලා තියෙන පුතේ S සාමාර්ථ මේ 2099 3099. මේ බලන්නකො. ඊළඟට වැඩිම තිබිලා තියෙන F සාමාර්ථ 2185යි. ඊටත් වඩා අඩුවෙන් තමයි C සාමාර්ථ තිබිලා තියෙන්නේ. ඒ පටන් ගත්ත අවුරුද්ද මේට වඩා වෙනස් වෙනවා ඊළඟ අවුරුදු වල. හරිද? පටන් ගත්ත අවුරුද්දේ ඔන්න ඔහොමයි තත්ත්වය. එතකොට ඔයාලත් හිතන්න ඔයාලා මොකද්ද ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය? ඒක තුල ඔයාලා කොච්චර වැඩ කරගන්න ඕනේද කියන කාරණාව හිතන්න. ලංකාවේ සමස්ත ප්‍රතිඵලයත් එක්ක මේ 2015 දේවල් තමයි මම මේ කතා කරන්නේ. නමුත් ඔයාලා ඒත් එක්ක ඉලක්ක පිටව ගන්න. මේ මාන්නකො ඒක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අපි කුරුණෑගල දිස්ත්‍රික්කයනේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25යි. කුරුණෑගල දිස්ත්‍රික්කේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ අවුරුද්දේ 623ක් දින්දුනෙක් විභාගය සඳහා ඉඳලා තියෙනවා. ඒ සාමාර්ථ ඇවිල්ලා තියෙන්නේ 2යි පුතේ. ඒ සාමාර්ථ. ඒ සාමාර්ථ මේ ඒ සාමාර්ථ කුරුණෑගලට ලැබිලා තියෙන්නේ 2යි. කුරුණෑගලටම මේ 623න් ඒ සාමාර්ථ 2යි තියෙන්නේ. B සාමාර්ථ 28යි. C සාමාර්ථ 162යි. S සාමාර්ථ 247යි. පුතේ F සාමාර්ථ තිබිලා තියෙනවා 184ක්. 184. හරි? එතකොට දැන් බලන්න කුරුණෑගල දිස්ත්‍රික්කය ඔයාලා නියෝජනය කරන්නේ. ඔයාලට ලොකු අභියෝගයක් තියෙනවා. ඔයාලගේ අවුරුද්දේ විභාගයේදී තව අවුරුද්දක් ඉස්සරහින් තියෙන්නේ. නමුත් මේ විදිහට ලකුණු ලබා ගන්න. එතකොට මම දැන් ඊළඟට කතා කරනවා ඔයාලට මේ බලන්න. ඒ ඇගීම් වාර්තාව තුළ අපි ලකුණු ඒ අවුරුද්දේ 100ෙන් දෙනවා කියලා හිතුවොත් ලකුණු අරගෙන තියෙන්නේ කොහොමද? බිඳුව ගත්ත ළමයි ඉන්නවද? එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. 10ට අඩුවෙන් ගත්ත ළමයි ඉඳලා තියෙනවා. මේ එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. 11 21යි අතර ඉඳලා තියෙනවා ළමයි 73 දෙනෙක් මේ. ඒ වගේම 21යි 30යි අතර 1049ක්. 31යි 40යි අතර 3074ක්. දැන් සමහර කට්ටිය කියනවා මම ලකුණු 75ට වැඩිය ගන්නවා අනිවාර්යෙන්. දැන් කොහොම යන්කෝ මේ බලන්නකෝ. 61යි ওই විදිහට ගිහලා 61යි 70 අතර 194යි. 71යි 81යි අතර ළමයි 19 දෙනා ඉඳලා තියෙන ලංකාවටම. 81න් එහාට ලකුණු අරගෙන කවුරුවත් නැහැ. 80ට වඩා ඉහළ කවුරුවත් ළමයි ඉඳලා නැහැ යවු. එතකොට ඔයාලා හිතන්න ඔයාලගේ ඉලක්ක පිටව ගන්නකොට ඔයාලා ඉහළ තැනක ඉලක්ක පිටව ගන්න එක තමයි හොඳම දේ. නමුත් ඒ සඳහා වැඩ කරන්න. නිකන් ඉඳලා අපිට ET වලින් විශේෂයට ලකුණක් ලැබෙනවා කියන කාරණාව හරියට සාර්ථක වෙන්නේ නැති. එතකොට මම මේ විස්තර ඔයාලට කියලා දෙන්නේ මොකටද? ඔයාලා මේ ඇගීම් වාර්තාවක් ඔය එකක් දකින්න පුරුදු වෙන්න ඕනේ. මේවා අන්තර්ජාලයේ තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. දැකලා ඒක තුල තියෙන තොරතුරු විශ්ලේෂණය කරලා ඔයාලා ඔයාලගේ ඉලක්ක පිටව ගන්න තව අවුරුද්දක් තියෙනවා. මම මේ වගේ ලකුණක් ගන්න වැඩ කරනවා. මම ලංකාවේම ඉන්න
ඉහළම ලකුණු ලබාගත් 50 දෙනා ඇතුළත් වෙනවා මේ ET විෂයෙන්. ඒ ආදී විදිහට ඔයාලට එහෙම ඉලක්ක පිටව ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඒක සම්බන්ධව තව කාරණා කිහිපයක්ම කතා කරගෙන යනවා මේ විශ්ලේෂණය ගැන මම කියලා දෙන්න. මොකද්ද මේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු ලබා ගැනීම. පහසුතාවය අපි කියනවා. හරි? පළවෙනි ප්‍රශ්න ගත්තාම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. මේ ප්‍රශ්න 50 ලංකාවේ අර උත්තර ලියපු ළමයි ඉන්නවනේ. ඒකෙන් හරි ගියපු කට්ටිය. බලන්න. වැඩිම ලේසිතාවය තමයි මේකෙන් තේරුම් ගන්න පුළුවන්. වැඩියෙන්ම හරි ගියපු කණ්ඩායම ඉන්නේ මේ 15 වෙනි ප්‍රශ්නේ. මේ බලන්න මේ 180 පැනපු එක ප්‍රශ්නයක් වෙන්නේ තියෙන්නේ. ලංකාවේ 100 දෙනෙක් ලියනවා නම් විභාගේ 80ක්ම මේ ප්‍රශ්නෙට හරියනවා. 80කටත් වැඩි. 82ක් 83ක්. හරි. එතකොට 70ට වඩා වැඩි ප්‍රශ්න ගත්තොත් තියෙන්නේ අපිට 1යි 2යි 3යි 4යි 5යි 6යි. ලංකාවේම 6යි. 70ට වඩා ඒ කියන්නේ සමස්තය 100 දෙනෙක් ලියුවොත් මේ 7 දෙනෙක් ඒ කියන්නේ 70 දෙනෙක් අනිවාර්යයෙන්ම මේක හරි පිළිතුර විදියට හැමෝගෙම සලකුණු වෙනවා. පහසුතාවය කියලා කියන්නේ ඒ වගේ කාරණා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේක ප්‍රොඩක්ෂන් ප්‍රශ්න පේපර් එකේ ඔයාලට හම්බුන දවසක බලන්න මේ ඇගේම් වාර්තාවත් එක්ක බලනකොට තමන් ප්‍රොඩක්ෂන් ප්‍රශ්න වලට දුර්වල නම් ලංකාවේ කට්ටිය කොහොමද දුර්වල වෙලා තියෙන්නේ? ඒ කියන කාරණාව මේ පහසුතාවයත් එක්ක තමන්ට සංසන්දනාත්මකව බලන්න පුළුවන්. ඇත්තටම මේ වැඩිම ලකුණු අරගෙන තියෙන මේවා මොනවද? ඔයා මේක හොඳට බැලුවොත් ඔයා නැත්තම් මේකේ විස්තරය අපි ආයේ කතා කරනවා. ඒක තුල කීවොත් මේ තියෙන ගොඩක් සිවිල් ප්‍රශ්න වලට තමයි මේ ලකුණු අරන් තියෙන්නේ. ප්‍රොඩක්ෂන් ප්‍රශ්න වලට එහෙම අඩු ලකුණු ප්‍රමාණයක් තමයි ගොඩක් වෙලාවට යාන්ත්‍රික තාක්ෂණයේදී ඔයාලා ලබාගෙන තියෙන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන තියෙන්නේ. ඒකේ පහසුතාවය. මේ තියෙන්නේ තෝරා ගැනීම අනිවාර්යනේ. තෝරා ගන්න කියලා තිබ්බත් ළමයි තෝරාගන්නේ නැහැ. පුතේ ඒ අවුරුද්දේ පස්වෙනි ප්‍රශ්නේ තමයි සිවිල්. බලන්න සිවිල් 90% පැනපු ප්‍රතිශතය තෝරාගෙන තියෙනවා. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ මාගේ මතක විදියට ඔටෝමොබයිල් ප්‍රශ්නේ තමයි ඒ අවුරුද්දේ ඊළඟට වැඩියෙන්ම තෝරාගෙන හිටපු ප්‍රමාණය ඉන්නේ. මොකද හේතුව කියනවා නම් 2015 අවුරුද්දේ ඔටෝමොබයිල් විතරක් සමහර ඉස්කෝල අවුරුදු දෙකම ඉගන්නවා. ඔටෝමොබයිල් විතරක්. මෙහෙම ඉතිහාසයක් තිබේ ඊට විෂය ආරම්භ කරනකොට. හරි? ඊළඟට මේ තමයි ප්‍රශ්න තෝරා ගැනීම. ඒ වගේම ඊළඟට මේකෙම කතා කරනවා මේ ප්‍රශ්න වලට තෝරාගත්තට ලකුණු අරගෙන තියෙන්නේ කොහොමද? හරි? ලකුණු අරගෙන තියෙන ප්‍රතිශතත් එක්ක මේක කතා කරනවා. ඒ කියන්නේ 76 100 අතර කී දෙනෙක් ඉන්නවද? මේ තෝරාගත්ත කට්ටියන්ගෙන් මේ ලකුණු ගන්න. ඒ ගන්න කට්ටිය. ඉතින් ඇගීම් වාර්තාව මේක පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මේක විස්තර තව ටිකක් බලන්න ඔක් කියවලා. ඊට අමතරව මට තව කියන්න ඕනේ ප්‍රශ්නේ තාම ආවේ නැහැ. ඒක තමයි දැන් ඔන්න ඔය විදිහට ඔයා බලන්න හරිද? ඊට පස්සේ මේ එක එකක් සම්බන්ධව විස්තර තියෙනවා. මාකින් ස්කීම් එකත් මේක ඇතුළත් කරලා තියෙනවා. මේ තියෙන්නේ පහසුතා දත්ත තියෙන වගුව. ඊට අමතරව මෙන්න මෙතන. මේ තියෙන්නේ යාන්ත්‍රික තාක්ෂණ වේදය, සිවිල් තාක්ෂණ වේදය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සහ පොදු. විශේෂ ශාස්ත්‍රය අනුව පහසුතාවය ගත්තාම ඒ අවුරුදු වැඩිම කට්ටියට මම කියවනේ අර ඔටෝමොබයිල් තමයි ඒ අවුරුදු දෙකම ඉගන්නේ කියලා. ඒ වගේ ඒකේ ප්‍රතිඵලද මන් දන්නේ 42.77 ඒ අවුරුද්දේ පහසුතාවය දක්වලා තියෙන්නේ මේ යාන්ත්‍රික තාක්ෂණය. යාන්ත්‍රික තාක්ෂණ වේදේ කොටස් දෙකයි ඒ ඔටෝමොබයිල් සහ ප්‍රොඩක්ෂන්. හරි. එතකොට මේ තියෙන්නේ 12 ශ්‍රේණියේ තියෙන නිපුණතා අනුව පහසුතාවයේ සලකපුවාම අපි දැන් කතා කරලා ඉවරන පාඩම තමයි මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. ඒක සාමාන්‍යයෙන් ඒ අවුරුද්දේ 142ක වගේ පහසුතාවයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු 100ක් සමස්තයේම ලියලා හරියටම ලියවන ලකුණු 100ක් එනවා. නමුත් සමස්තයේම ලියපුවාම පහසුයි කියලා කියන්නේ ලකුණු 42ක් වගේ ඇවරේජ් එකක් තමයි තියෙන්නේ කියන කතාව. 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය ඊළඟට ඔකේ වැදගත් එක තාම මට ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ මෙන්න මේක චුට්ටක්. මේ තියෙන විභාගයේ තියෙන ප්‍රශ්න ටික. ඔයාලා බලන්න ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ කීවෙනි ප්‍රශ්නේද කියලා. ඔයාලට තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ.
හරිද? එතකොට මේ 7 වෙනි ප්‍රශ්නය සඳහා ඒ අවුරුද්දේ තෝරාගෙන තියෙනවා 146.7 දෙනෙක්. 100ක් ලියුවොත් 46 දෙනෙක් 47 දෙනෙක් තෝරගන්න. 47 දෙනෙක් තෝරගත්තාත් ලකුණු ලබා ගන්නේ 122.5 ඇවරේජ්. 122.5 ඇවරේජ්. එතකොට ඔන්න ඔය විදිහට දැන් අපි අද කතා කරන පාඩම ගැන විතරයි මම මේ ફોකස් කරලා කතා කරන්නේ. අනිත් ඒවා ගැන ඔයාලා විස්තර හොයලා බලන්න. එතකොට ඔයාලා චුට්ටක් මේක හොයලා බලන්න. මේක කෙනෙක් තරමක් අඩු අපහසුතාවයක් තියෙන ප්‍රශ්නයක් විදිහට තමයි දකින්නේ. ඒ කියන්නේ ලකුණු එනවා අඩුයි කියලා. ඉතින් ඔයාලා මේ පාඩම හරියට කරගත්තොත් මේකේ ලකුණු ලබා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. අදින් පස්සේ මම මේ කතා කරන සාකච්ඡා කරන ප්‍රශ්න වලට පිළිතුරු ටික හොඳට දැනුවත් වුණා. සහ ඔයාලා තනියම මේකට උත්තරේ ලියන්න පුරුදු වුණා. හරි? හැබැයි ඒකට මම තනියම වැඩ කරලා වැඩක් නැහැ. මම මොකද විභාගෙ ලියන්නේ නැති නිසා ඔයාලා වැඩ කරලා තියෙන්න ඕනි කියන එකත් මතක් කරලා තියෙනවා. එතකොට දැන් බලන්න මෙතන 122.5ක් වගේ ලකුණු ප්‍රමාණයක් තමයි තෝරාගත්ත කට්ටියන්ගෙනුත් ඇවරේජ් ලකුණු විදියට හම්බ වෙයි. ඊළඟට මම යනවා ওই ප්‍රශ්නේ උත්තරේ සඳහා උත්තරේ වල තියෙන මාකින් ස්කීම් එක හා සම්බන්ධ කොටසට. විනාඩි 15ක් විතර යනවා. මේ හරි. අපි කතා කර හිටියේ අද අපි කතා කරනවා කිව්වේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ. ප්‍රොඩක්ෂන් ප්‍රශ්නය හා සම්බන්ධව මට තව චූටි දෙයක් කියලා මෙතෙන්ට එනවා. ඒ දේ තමයි මේ 2015 අවුරුද්දේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නෙට ලකුණු ලබා ගත්ත ආකාරය. බා දැන් ඔයාලාගෙන් මම ප්‍රශ්නෙට උත්තරය අහපුවා මට මේකෙන් ඔයාලා මොන රේන්ජ් එකේ දින්න කියන පිළිබඳව ඔයාලට අවබෝධයක් එයි. ඒ අවුරුද්දේ මේ ප්‍රශ්නෙට ලකුණු 75ක් හම්බ වෙනවා පුතේ. sorry ලකුණු 90ක් හම්බ වෙනවා. ලකුණු 90 හතරකට බෙදපුවාම සමාන කොටස් හතරකට 0.23යි අතර ලබාගත්ත ළමයි ඉඳලා තියෙනවා 168ක්. 168 දෙනෙක් 0.23 අතර ලකුණු ලබාගෙන තියෙනවා. ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ තෝරාගෙන උත්තර ලියපු අයගෙන් 168ක් 0.23 අතර. ඒ වගේම බලන්න 24යි 45යි අතර 126ක් ඉඳලා තියෙනවා. දෙකම එකට එකතු කරපුවාම සාමාන්‍යයෙන් 80 ගාණක් 60යි 94කට යනවා. 194ක්. ලකුණු 45ටත් වඩා අඩුවෙන්. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නෙන් භාගයට භාගයටත් වඩා අඩුවෙන් 195 දෙනෙක් ලකුණු ලබාගෙන තියෙනවා ඒ අවුරුද්දේ. හරිද? දැන් ඔයාලට මම මේකට උත්තර ලියන්න කියලා තියෙන්නේ. මට දැන් අද මේක සාකච්ඡා කරාට පස්සේ මට ඔයාලෙන් අදහස ගන්න පුළුවන්. ඔයාලත් ඉන්නේ මේ මොන රේන්ජ් එකේද? ඒ අවුරුද්දේ විභාග ලියවනම් ඔයාලටත් එක නිරතන මොකද්ද කියන කාරණාව. නමුත් කමන්නේ නැහැ. තව අපිට කල් තියෙන අවුරුද්දක් හොඳට මතක තියාගන්න. සහ අපි තාම අභ්‍යාස වල යෙදුන්නේ නැහැ. තාම මේ අභ්‍යාස ටික අපිට කරන්න තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ වල යෙදුන්නේ නැහැ.
එතකොට ඔයාලා හිතට ගන්න මේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ වැඩි ලකුණක් ලබා ගැනීම සඳහා ඔයාලා කොච්චර උත්සාහ කරන්න ඕනද කියන කාරණාව. මොකද ඒ අවුරුද්දේ 69යි 90යි අතර ප්‍රතිශතයේ බිඳුවයි ආසන්න වශයෙන් එක්කෙනෙක්වත් ඉඳලා නැති තරමක්. ඒ වගේම 106යි ලකුණු 46යි 68යි අතර ඉඳලා තියෙනවා. ලකුණු 90ෙන් මේ කියන්නේ ඒ අවුරුද්දේ 90ෙන් දුන්නේ. දැන් ඔයාලට 100ෙන් දුන්නා වුණාට කාලේ 90ෙන් දුන්නා. එතකොට ඔයාලා අද මේ ප්‍රශ්නට උත්තර ලියුවට පස්සේ බලන්න කොච්චර ඔයාලගේ හැකියාවක් තියෙනවද කියලා. එතකොට මේ ප්‍රශ්නේ දිහා බලපුවාම මේ බලන්න ඒකේ තියෙනවා කොටස් ඉස්සරහදී කතා කරමු. A කියලා කොටසක් තියෙනවා, B කියලා කොටසක් තියෙනවා, C කියන කොටසක් තියෙනවා, D කියන කොටසක් තියෙනවා. මේ A වල ආය අණු කොටස් රෝම ඉලක්කම් 1 2 3 කියලා තියෙනවා. ඒකෙන් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන තිබිලා තියෙන කොටස තමයි බහුතරය ශිෂ්‍යයෝ මේ 3 කොටස. A වල 3 කොටසට උත්තරය ලියලා තියෙන කොට දෙන්නේ. අනෙක් කොටස් ගත්තොත් 130ට වඩා අඩුවෙන් තමයි ලකුණු ලබාගෙන තියෙන්නේ 100ෙන්. හරිද? ඉතින් ඔන්න ඔය කියන කාරණා මේ ඇගීම් වාර්තාව කරහා පහුගිය අවුරුද්ද දැන් ඔයාලගේ ඇගීම් ඔයාලගේ අවුරුද්දේ එක බලන්න බෑ. ඔයාලගේ අවුරුද්ද එක බලන්න පුළුවන් විභාග ප්‍රතිඵල ඇවිල්ලා තව අවුරුද්දක් දෙකක් විතර වගේ යනවා ගොඩක් වෙලාවට ඇගීම් වාර්තාවක් එළියට දාන්න. ඒ වගේ කාලයක් ගියාට පස්සේ ඔයාලට ඕන මේ වේ තොරතුරු හොයලා බලන්න පුළුවන් තමන් කොහොමද විභාගයට උත්තර ලියලා තියෙන්නේ ඒ අවුරුද්දේ සමස්ත ප්‍රතිඵලයත් එක්ක කියලා. නමුත් ඔයාලට කලින් අවුරුදු වල ඒවා බලන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒවා හරහා ඔයාලා යම් නිගමන වලට එළබෙන්න ඔයාලගේ ඉලක්ක පිහිටවා ගන්නකොට කියන කාරණාවයි මට පැහැදිලි කරන්න ඕන. දැන් අපි යම් ප්‍රශ්නෙට. මම හිතනවා මම ඔයාලට කතා කරපු කාරණා පිළිබඳව තරමක් වැටහෙන්නේ නැති. ඒක මේ විෂයට අදාළ නෑ කියලාම කියන්න එපා. විෂයට අදාළ වෙනවා. මොකද ඔයාලා මේ නිෂ්පාදන තාක්ෂණයේ දෙයට ප්‍රශ්නෙට උත්තර ලියනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒක වටපිටාව හොයා බලන්න හොඳ තැනක් තමයි මේ ඇගීම් වාර්තාව කියන එක. හරි? කාටවත් ගෙදරින් තීරණය කරලා යන්න බෑ. මම ප්‍රොඩක්ෂන් ප්‍රශ්නේ ලියන්නේ නැහැ කියලා. සමහර කෙනෙකුට එදාට ඒක ලියන්න වෙනවා. හරිද? සමහර කෙනෙකුට ඒක නොලියා ඉන්න පුළුවන් වෙනවා. ඒකේ විභාග ශාලාවට ගිහලා ප්‍රශ්න පත්‍රයේ උත්තර පේපර් එක කියවලා තමයි තමන් තීරණය කරගන්න ඕනේ වැඩිම කොටස් ගන්න ලියන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද කියන එක. නැතුව ගෙදරින් නම් තීරණය කරලා යන්න එපා. වෙන ගුරුවරුන්ගේ අඥාන උපදෙස් වලට මේ යන්න එපා කියලා මම හිතනවා. සමහර ගුරුවරුන් එහෙම කියනවා. මම ඒකට නම් එච්චර කැමති නැහැ. එතකොට ඒක ගැටලුවක් ඇති වෙනවා කවදා හරි ළමයාට. හරි. C කොටස දැන් රචනා යාන්ත්‍රික තාක්ෂණ වේදේ යටතේ 7 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට ලැබිලා තියෙනවා. මම මේ ඡේදය කියවන්නම්. ඊට පස්සේ අපි ඒකේ පිළිතුරු වලට යන්. වායු සමනය කරන ලද ගොඩනැගිල්ලක වාතයේ බෙදා හැරීම සඳහා භාවිතා වන වාත ප්‍රණාල පද්ධතියක්. අපි කියනවා ඩක් සිස්ටම් එකක් කියලා. අබලන් වූ පලංචි සහිත ඈඳුමක් ෆ්ලාන්ජ් කප්ලින් එකක් ඉවත් කර ඒ වෙනුවට අලුත් ඈඳුමක් යෙදිය යුතු ඇත. එසේ ලෝහ තහඩුව මගින් නිපදවීමට අවශ්‍යයි. එය ලෝහ තහඩු මගින් නිපදවීමට අවශ්‍යයි. මෙම ඈඳුමේ දල රූප සටහන පරිමාණයට ඇඳ නැත පහත දැක්වේ. මේ සියලුම මිනුම් මිලිමීටර වලින්. දැන් ඔය ප්‍රශ්නේ කියවපු ගමන් ඔයාලා නිෂ්පාදන තාක්ෂණ වේදේ ඉගෙනගෙන ඇවිල්ලා ඔයාලා ටිකක් මේ තරු විසි වෙන මට්ටමක් එන්න පුළුවන්. මොකද මේ කියනවා ඩක් සිස්ටම් කියලා. ඔයාලා අමුතු වචනක්. වාත ප්‍රණාල පද්ධතිය. මොකක්ද? ඔයාලත් නෑ. ඩක් සිස්ටම්. තව ටිකක් ඉස්සරහට යනකොට කියනවා අබලන් වූ ෆ්ලාන්ජියා. ෆ්ලාන්ජ් කියන එක අහලත් නෑ. ෆ්ලාන්ජ්. ඊට පස්සේ සහිත ඈඳුමක්. ඈඳුම දන්නෙත් නෑ. ඊට පස්සේ මේකේ තියෙනවා ෆ්ලාන්ජ් කප්ලින් අහලා නම් තියෙනවා වගේ කප්ලින්. ඔක්කොම ටිකක් අලුත් වචන. ඒ අවුරුද්දේ කට්ටියන්ට සමහරට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති. උකට උත්තර ලියනවා. හරි ඒව නොදන්නවා හරි. නමුත් ඔයාලා මේ රූප හරියට කියවලා ප්‍රශ්නේ කියවුවා. ප්‍රශ්නේ උතනින් කියවලා නතර කරපු කෙනෙකුට ඕක ගැටලුවක් තමයි. තවදුරටත් පල්ලෙහාට ඇවිල්ලා ගවේෂණාත්මකව බලන්න ඕනේ මේ රූප. රූපේ හොඳට බලපුවාම ඔයාලට පේනවා ෆ්ලාන්ජය කියන්නේ මොකද්ද? ෆ්ලාන්ජය කියන්නේ මෙන්න මේවා එක. මේ ෆ්ලාන්ජය කොටසක්. ෆ්ලාන්ජ කොටස් දෙකක් තියෙනවා මේකේ මේ. ඊට පස්සේ මේක තියෙනවා මෙන්න මේ මැද සිලින්ඩර් ආකාර කොටසක්. මේ සේරම තහඩු වලින් තමයි නිර්මාණය කරන්නේ. එතකොට මේ තියෙනවාට 3D view එකක් පැත්තකින් පේන. ඒ වගේම මේකේ මේ කොයි හරි පැත්තකින් මේ පැත්තෙන් අපි බලමුකෝ. මේ පැත්තෙන් බලපුවාම පේන පෙනුම නැවතත් ආයේ මෙතන රූපයක් ඇඳලා තියෙනවා. හැබැයි මේ රූපේ හොඳට කියවුවා නම් කාට හරි මෙතන තුල ගැටලුවක් ඇති වෙච්ච තැනක් තියෙන්න ඕනේ. මම දන්නේ රූපේ හොඳට කියවලා මේක අධ්‍යයනය කරපු කෙනෙකුට ඒ ගැටලුව මේ වෙනකොට මතුවලා ඇති. මම නිකමට තව පොඩ්ඩකින් අහලා බලන්නම්. හරිද? නැත්තම් මේකේ මිනුම් එක්ක මේ කාරණා ටික දක්වලා තියෙනවා. බලන්නකෝ. මේකේ ඇතුළෙම කියනවා ඩයමීටරේ 300යි.
මේ ඇතුලේ සිදුරක් මේ කියන්නේ. මේක සම්බන්ධ මේ ඩක් සිස්ටම් එකක් නෙමෙයි එතකොට. මේක ඇතුලේ වාතය යන්න ඕනේ. සීත වෙච්ච වාතය තමයි මේක තුල යන්නේ. හරි? එතකොට මේ වටේට මේ තියෙන්නේ මේ ෆ්ලාන්ජ් කොටසක් කියන්නේ මේ සම්පූර්ණ එකට අපි කියන්නේ ෆ්ලාන්ජ් කප්ලින් එකක් කියලා. මොකද මේ බට කෑල්ලක් කොට වුණාම මේකත් සෙට් කරලා තමයි අපි ඒක දික් කරගන්නේ. ඔයාලා දැකලා ඇති සමහරට වතුර ජලනාල පද්ධතිය එහෙම එලාගෙන යනකොට ජලනාල පද්ධතිය එකිනෙක සම්බන්ධ වෙන්නේ නල කොහොමද මේ වගේ ෆ්ලාන්ජ් හරහා. හරි? ඒ වගේ එකක් තමයි ඩක් සිස්ටම් එකත් ඒ වගේ එකක්. එතකොට මෙන්න මේ ෆ්ලාන්ජස් හරහා එතකොට දැන් අපිට ඒ සිස්ටම් එක අරවා මේවා වැඩි දැනගත්තේ නැතුවට කමක් නැහැ. මේකේ නම් කරලා තියෙන හින්දා දැන් ෆ්ලාන්ජිය කියන කොටස මෙන්න මේ කොටසයි කියන එක අවබෝධ වෙන්න ඕනේ. ප්‍රශ්නේ කියවලා රූපය අඳුනගත්තට පස්සේ ඊට පස්සේ සිලින්ඩරාකාර කොටස මේකයි කියන එක අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඉංජිනේරු දැනුම භාවිතා කරලා ඉංජිනේරු සැලසුම් ඇඳීම කියන එකක් අපි මේ වෙනකොට කරලා තියෙනවානේ. මෙන්න මේ ඩ්‍රෝවින් එක හොඳට කියවා ගන්න ඕනේ. බලන්න මේ ඩ්‍රෝවින් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙයා කියනවා ඉන්නර් ඩයමීටර් එකක් තියෙනවා 300 mm. විස්කම්බේ 300 mm මේක ඇතුලේ. ඒ වගේම මේකේ අවුටර් එකේ තියෙනවා මේ 360 mm. එළිය 360යි. එතකොට මේ කොටසේ ඝනකම කොච්චරද? 60 mm ඝනකමක් තියෙනවා. එතකොට මේ මැද කෑල්ල ගැලවිලා අයින් වෙන එකක් නෑ. ඒ කෑල්ල නෑ. කැපිලා යන්න ඕන. ඒ වගේම කියනවා බලන්න 8 holes on PCD fixed cycle diameter එකක් තියෙනවා මෙන්න මේකේ. PCD එක. මම මේ PCD කියන වචනේ එක තැනකදී මට කියලා දුන්නා වගේ මතකයි මේ නිෂ්පාදන තාක්ෂණ වේදේදී. එහෙම කියලා දුන්නේ නැති වුණත් කමක් නැහැ. මම මෙතනදී ඒක කියලා දෙන්නම්. මොකද්ද මේ PCD කියලා කියන්නේ? PCD කියලා කියන්නේ පුතේ අපි දැන් මේ ෆ්ලාන්ජ් වගේ ඒවා සවි කරනකොට මේ පැත්තට තව මේ පැත්තෙන් ෆ්ලාන්ජ් එකක් සම්බන්ධ වෙලා බටයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන ෆ්ලාන්ජරේ තියෙන සිදුරු වල සිදුරු මේ විදිලා තියෙනවානේ. මේ සිදුරු විදලා තියෙන අරයත් මේ ෆ්ලාන්ජ් කොටසේ තියෙන සිදුරු විදලා තියෙන අරයත් දෙක එකිනෙක එක්කෙලී වෙන්න ඕනේ. එක කෙලින් වෙන්න ඕනේ. සමපාත වෙන්න ඕනේ. එහෙම කරන්න අපි මොකද කරන්නේ? ෆික්ස් සර්කල් ඩයමීටර් එකක් ඇඳගෙන මේ ෆික්ස් සර්කල් ඩයමීටරේ පරිධිය මත කේන්ද්‍ර සලකුණු කරගනිමින් තමයි අපි සිදුරු විදීම කරන්නේ. එතකොට ෆික්ස් සර්කල් ඩයමීටර් කියලා කියන්නේ අන්න එහෙම වෘත්තයකට. එතකොට මේකේ කියනවා 8 holes on PCD. එතකොට 5330යි 5330ක් වෙච්ච අපි ඩයමීටර් ඒ කියන්නේ විස්කම්බේ 330ක් මිලිමීටර වෙච්ච වෘත්තයක් ඇඳගත්තාම ඒකේ පරිධිය මත 8 holes on PCD. එතකොට මේ holes පිහිටවන්නේ පුතේ කෝණය සමාන වෙන විදියට. එතකොට කෝණය සමාන වෙන විදියට පිහිටවනවා නම් කොහොමද පිහිටවන්න වෙන්නේ? එතකොට මේ PCD කියන එක හොඳට අවබෝධ වෙන්න ඕනේ කියන්නේ ඒකයි. මොකද්ද? අංශක 360ක් තියෙනවා මේක වටේට. අංශක 360ක් තියෙනවා. 8 holes තියෙනවා. එහෙනම් 360 බෙදන්න ඕනේ කියන 8ෙන්. 368ෙන් බෙදපුවාම අපිට එනවා අංශක 45ක් කියලා. එහෙනම් අපි මේ හැම තැනම අංශක 45 කෝණ පිහිටවා ගන්න ඕනේ අර අංශක 45 කෝණ පිහිටවා ගනිමින් මෙන්න මේ කේන්ද්‍ර ටික සලකුණු කර ගැනීම සිදු වෙන්න ඕනේ. ඉතින් ඒ තැන් වල තමයි මෙන්න මේ 8 holes on PCD 330යි කියන කාරණාවෙන් කියන්නේ. එතකොට තවදුරටත් මේක විස්තර කරනවා. දැන් නිෂ්පාදනය කරනකොට මේ සිදුර කොච්චර ඩයමීටර් වෙන්න ඕනද? දැන් මේ සිදුරක් කොච්චරද? ඒක තියෙනවා මෙන්න මෙතන මේ බාන්නකො. මේ හෝල්ස් 8ම ඒවා සමාන ඩයමීටරෙන් යන්නේ කීයද? 5යි. මිලිමීටර 5 සිදුරු වලින් තමයි මේ 8ම එතකොට සිදුරු විදෙන්න ඕන. එතකොට ඔන්න ඔය කියන රූපේ ඊටාම හොඳට අපි අවබෝධ කරගත්තා නම් ෆ්ලාන්ජය කියන වචනේ දැනගෙන නැතත් මෙතනදී මේ ෆ්ලාන්ජය කියන වචනේ අඳුනා ගත්තා නම් දැන් තරමක් වැටෙන්න ඕනේ මේ කරන ක්‍රියාවලිය. එතනින් එහාට බලමු අපි කියවලා මොනවද තියෙන්නේ කියලා. මෙම ෆ්ලාන්ජියේ මේ ෆ්ලාන්ජි වල ඝනකම 5 මිලිමීටර වන අතර මේවයි ඝනකම කොච්චරද කියන්නේ මිලිමීටර 5ක්ලු 5ක් වන අතර ෆ්ලාන්ජි ආකරන සිලින්ඩරාකාර කොටස මේ ෆ්ලාන්ජ් දෙක ආකරන මේ සිලින්ඩරාකාර කොටස සඳහා භාවිතා වන තහඩුවේ ඝනකම 3 මිලිමීටර වේ. මේක මිලිමීටර 3 මිලිමීටරලු. හරි? මිලිමීටර 3යි. එතකොට දැන් ඔයාලා මේ මිනුම් ගැනත් චුට්ටක් අවබෝධ කරගන්න ඕනේ නැත්නම් මේක පිළිබඳව උත්තර ලියනකොට ඔයාලට ගැටලුවක් වෙන්නේ. ෆ්ලාන්ජ් කොටස මිලිමීටර 5 තහඩුවෙන්ලු මේ කොටස කැපෙන්නේ.
ඒ වගේම මේ සිලින්ඩර් ආකාර කොටස තහඩුව ඒක කැපෙන්නේ මිලි 3ලු. හරි? එතකොට ඔයාලට මම මතක් කරා නිෂ්පාදන තාක්ෂණයේ කොටස් හැඩ කිරීමේදී සමහර වෙල්ඩින් ක්‍රමයේම අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මෙච්චර විතර ඝනකමක් තියෙන්න ඕන. හරි? මේ පාඩමේ ඉස්සරහට යනකොට ගාන ඉස්සරහට යනකොට ඒ කාරණා ඔයාලට ඉදිරිපත් කරන්න. ඒ හින්දා ඒකට භාවිතා කරන එකලස් කිරීමේ ක්‍රමය මොකද්ද? එහෙම නැත්නම් ඒකේ හැඩය කපා ගැනීම සඳහා අපිට භාවිතා කරන්න වෙන ක්‍රියාවලිය මොකද්ද? ඒවා පිළිබඳව අවබෝධයක් ගන්න නම් මුලින්ම මෙන්න මේ කියන මේ තහඩු වල තියෙන ඝනකම් ගැන අවබෝධයෙන් අපි ඉස්සරහට උත්තර ලියන්න වෙනවා. ඒක අවබෝධයෙන් ඉස්සරහට යන්න වෙනවා උත්තර ලියන්න. හරි. බලමුකෝ ඒවා ඒ තැන් වලට යෙදෙනකොට කොහොමද කතා කරන්න කියලා. දැන් ඕම් බලන්න 7 වෙනි ප්‍රශ්නේ ඔන්න ඔය විස්තරය තමයි අපි ඉස්සරහාම කියලා තියෙන්නේ. ඊට පස්සේ මේක තුල තියෙනවා ප්‍රශ්නේ තුල තව කාරණා කිහිපයක්. ඔන්න ඔයාලට ප්‍රශ්නේ තියෙනවා මේ ටික මම දැන් කියලා දුන්නා මෙතෙන්ට යනකම් මේ කාරණාව ඔයාලත් එක්ක කතා කරා. හරිද? ඔයාලා දැන් මේ ප්‍රශ්නේ තේරුම්ගෙන ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඔයාලෙන් අහන ප්‍රශ්න ටික පුතේ ඉස්සරහා ප්‍රශ්නේ තුලදී කතා කරලා කියවගෙන ඉන්න ඕනේ. නැතුව එක කොටසෙන් එක කොටස කරන්න යන්න එපා. ප්‍රශ්නේම සම්පූර්ණයෙන් කියවලා මේකට එන්න. මොකද ඒකේ නැත්තම් අපිට දෙපාර තුන් පාර ලියවෙන කාරණා ලියවෙන්න පුළුවන් ඒකයි. බලන්නකෝ. ඒ කියනවා සිම්පල් ලේවල රෝම ඉලක්කම් එක ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයක තිබිය යුතු යාන්ත්‍රික ගුණ දෙකක් ලියන්න. ඈඳුම කියන්නේ මේ කොටස. හරිද? ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයක තිබිය යුතු යාන්ත්‍රික ගුණ දෙකක් ලියන්න. උන් පළවෙනි එක. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේදී ඈඳුම නිපදවීමේදී ඊය සඳහන් කළ යාන්ත්‍රික ගුණ දෙක වැදගත් වන්නේ කෙසේදයි හදාගන්න. හරි? එතකොට මේක වැදගත් වෙන්නේ කොහොමද? දැන් මෙතන අපි කියනවනේ මොනවා හරි යාන්ත්‍රික ගුණ. එතකොට දැන් හොඳට මතක තියාගන්න මෙයා ප්‍රශ්නේ අපිට ගොනු කරලා දෙන්නේ. යාන්ත්‍රික ගුණ ගොඩේ දන්නවා කියලා ඒකට ඒ තියෙන සේරම යාන්ත්‍රික ගුණ මෙතන ලියන්න. බැරුව යනවා. හරි? එතකොට මේ ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයේ තිබිය යුතු යාන්ත්‍රික ගුණ තමයි ලියන්න ඕන. ඒක පළවෙනි කාරණාව. ඊට පස්සේ දෙවෙනියට කතා කරනවා මොකද්ද? ඒ යාන්ත්‍රික ගුණ දෙක වැදගත් වන්නේ කොහොමද කියන එක අපි මේකේ සඳහන් කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ ගුණය නිර්වචනය කරන්න වෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 3 ඈඳුම නිපදවීම සඳහා යෝග්‍ය වන ලෝහ වර්ග සඳහන් කරන්න. අපි මැටීරියල් ගැන කතා කරන්නේ. එතකොට එකම ගුණේ තියෙන මැටීරියල් ගොඩක් තියෙන්න පුළුවන්. එකම කාර්යයට භාවිත කරන මැටීරියල් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ලෝහ වර්ගයක් සඳහන් කරන්න. ඔයා කැමති වර්ගයක් එතකොට මේකේ සඳහන් කරන්න අවස්ථාව ඔයාලට ලැබෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි A 1 2 3. ඔයාලට මතක නම් මම ඉස්සර පැහැදිලි කරනකොට වැඩිම දෙනෙක් මේකේ උත්තර ලියන්න පහසුම වෙලා තිබුණේ මේ A වල 3 කොටස විතරයි. මෙන්න මෙතෙන්ට කියන ලෝහය විතරයි ගොඩ දෙනෙක් ලියලා තියෙන්නේ. ලකුණු ගන්න නෙමෙයි මම කියන්නේ මේ කොටස් වලින් ලියන්න පහසුතාවය. පහසු වෙලා තියෙනවා. ගොඩ දෙනෙකුගේ හරි වෙලා තියෙනවා. මෙන්න මේ කොටස. අනිත් එකක් 80 30 ඉක්මවලා ගිහිලා තිබුණේ නැහැ. ඒතකොට මේකට ගොඩක් වෙලාට අපි උත්තර තව සාකච්ඡා කරනකොට බලමු. මේකට අපිට ලියන්න පුළුවන් ලෝහ වර්ග මොනවද තියෙන්නේ කියලා. ඔතනින් නතර වෙන්නේ නැහැ. ඊටු ප්‍රශ්න ටිකක් කියවලා යන්න ඕනේ පුතේ. කියවලා අවබෝධ කරගෙන ෆ්ලාන්ජ් දෙක සහ ඇනතාවු නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න. ෆ්ලාන්ජ් දෙක නේ මේ ෆ්ලාන්ජ් දෙක සහ ඇනතාවු නිපදවීමේදී සහ ඇනතාවු මේ ඇනතාවු. එතකොට මෙන්න මේ සිලින්ඩර් ආකාර කොටස ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔයා ඔක්කොම ලියන්න යන්න එපා. අහන්න එක් කොටසක්. මොකක්ද දාන්නේ? මෙන්න මේ ෆ්ලාන්ජ් දෙක හදලා ඒකේ ඇනතාවු අපි නිෂ්පාදනය කර ගන්නකොට කොහොමද මේ කාර්ය කරගන්න ක්‍රියාවලිය අනුපිළිවෙල. හරිද? එතකොට ඕක මෙතන සම්පූර්ණ විස්තරය ලියන්න තියෙනවා. මතකයි නිෂ්පාදන තාක්ෂණයේදී මේ වෙනකොට ඉවරලා ආවා.
ඒක තුල අපි කියන ඕනෑම නිෂ්පාදනයක් කරනකොට පියවර 5කින් ලියන්න තියෙනවා කියලා. ඒතකොට අන්නේ පියවර 5 මේක ඇතුලේ ලියන්න ඕනේ කියන කතාවයි මේ කියන්නේ. ඊළඟට ඔන්න ඒක සඳහා ලකුණු 36ක් තියෙනවා පුතේ ඈ ලොකු ගාණක් එනවා ඒක. ඊළඟට අහනවා බලන්න. ෆ්ලාන්ජ් දෙක සහ ඇනතාවු නිපදවීමේදී අවශ්‍ය වන මැනීමේ සලකුණු කිරීමේ නිෂ්පාදනයේ උපකරණ සහ ආයුධ සඳහන් කර ඒ වාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ කවර නිෂ්පාදන පියවරක් සඳහා යොදා ගන්නේ දැයි වගුවත ගන්න. එතකොට මෙන්න මේක ලියනකොට ගොඩාක් විස්තර කරලා ලියන්න ඕනේ කාරණාවක් නෑ. මොකද ඊළඟ ප්‍රශ්නෙට ආයේ මැනීමේ උපකරණ අහනවා, සලකුණු කිරීමේ උපකරණ අහනවා, නිෂ්පාදන උපකරණ අහනවා, ආයුධ සඳහන් කරන්න කියලා කියනවා. ඒ වගේම මේක එකේ කාර්ය ක්‍රියාවලිය කවර පියවරක් සඳහා භාවිතා කරනවද? කාර්යය මොකද්ද? ඒ කියන එක සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේක ලියනකොට මේවා ගොඩක් විස්තර වෙන්න ලියුවේ නැති වුණාට කමක් නැහැ. මොකද මේ පියවරේදී නැවත හැබැයි සඳහන් නොකර බෑ. සඳහන් කරන්න ඕනේ. ගොඩක් විස්තර කරන්න ඕනේ. මෙන්න මෙතනදී ඒ කාරණා ටික වගුවක් ආශ්‍රයෙන් විස්තර කරන්න තියෙනවා. අවසානට කියනවා ඈඳුමේ සිලින්ඩරාකාර කොටස. ඕන් දැන් තමයි මේ සිලින්ඩරාකාර කොටස එන්නේ. ඉස්සරහා මෙන්න ෆ්ලාන්ජ් දෙක හදාගත්තේ ඈ. ඊට පස්සේ මෙන්න මේ සිලින්ඩරාකාර කොටස. නිපදවීමේදී ඈඳුමේ සිලින්ඩරාකාර කොටස නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න. මෙන්න මේ සිලින්ඩරාකාර කොහොමද අපි හදාගන්නේ කියන එක නැවතත් ඕන් ආපහු නිෂ්පාදන තාක්ෂණවේදී අර පියවර පහ ඇතුළට දාලා මේක ලියන්න ඕනේ. ඒකට ලකුණු 18ක් තියෙනවා. දැන් ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කියවන්න නැති කෙනෙක් මෙතන එකිනෙක ලියනවා. පළවෙනි එක ලියනකම් ගැටලුවක් එන්නේ නැහැ. දෙවෙනි එකත් ඔහෙ ලියාගෙන යනවා. ඊට පස්සේ ඒකත් අවුලක් නැහැ කියමුකෝ. හැබැයි C කොටස ලියනකොට ආයේ B කොටස සමහරලාට රිපීට් කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ හින්දා පොඩ්ඩක් අර අවබෝධයෙන් අපි ලියවනම් සමහර විට මෙතනදී ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. මෙන්න මේ අවස්ථාවේදී ඒ කාරණාව විස්තර වෙන හින්දා. එතකොට මේකේ ප්‍රධාන පියවර ටික පිළිවෙලින් ලියලා මේක කෙටියෙන් පැහැදිලි කරා නම් ප්‍රමාණවත් වෙනවා මේ B කොටස. එහෙම නැත්නම් ආපහු මෙතනත් විස්තර කර කර ඔයාලා ලියයි වගුව ඇතුලේ. ඊට පස්සේ තමයි මෙන්න මේ D කියන කොටසට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට මේ කිසිම තැනකදී අපි ඒක කාරණා සඳහන් කරේ නැහැ. D කොටස ආයේ වෙනම අලුත් නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට සඳහන් කරන්න වෙනවා. හරිද? එතකොට ඔන්න ඕක තමයි මේ ප්‍රශ්නේ. මේ සඳහා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර කාලයක් ඔයාලට ගන්න පුළුවන්. ආරම්භය නම් ඊට වඩා වැඩි වෙයි. මොකද ඔයාලා එච්චර අවබෝධයක් නැතුව උත්තර ලියන හින්දා ආරම්භයේදී ටික කාලයක් යනකොට ප්‍රශ්න නිෂ්පාදන තාක්ෂණ දෙකක් ලියුවාට පස්සේ අපිට මේක උත්තර පැහැදිලි කරගෙන ලියා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් අපි යම් පළවෙනි එකේ උත්තර ගැන කතා කරන්න. ඔයාලා මොනවද ලියලා තියෙන උත්තර? පළවෙනි එක අහනවා ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයක තිබිය යුතු යාන්ත්‍රික ගුණ දෙකක් සඳහන් කරන්න. ඔයාලා මොනවද පුතාලා ලියලා තියෙන්නේ? යාන්ත්‍රික ගුණාංග විදියට. ඔයාලා මොනවද ලියලා තියෙන්නේ යාන්ත්‍රික ගුණ විදියට? බලන්න උත්තරයක් දෙයක් කියන්න බලන්න ඔයාලා ලියලා තියෙන දේවල්. පාඩම පුරාවට හිටපු කට්ටිය. මොනවද යාන්ත්‍රික ගුණ විදියට ලියලා තියෙන්නේ? අපි යාන්ත්‍රික ගුණ ගොඩක් කතා කරා. ඕන එකක් ලියන්න බෑ මේකෙදි. ජනිත් මොනවද ලියලා තියෙන්නේ? ජනිත් ලහිරු ජනිත් ලහිරු මේ වෙනකොට මොනවද ලියලා තියෙන්නේ උත්තරමයි පුතේ? සචිත් මොනවද ලියලා තියෙන්නේ? ප්‍රත්‍යස්ථතාව ලියලා තියෙනවා. තාම මොකද පුතේ ලියලා තියෙන්නේ? ප්‍රත්‍යස්ථතාව ලියලා තියෙනවා. ආයේ දැඩි බව. දැඩි බව. සචිත්. හරි. පුතේ මේ ඩොට් තියලා තියෙන කට්ටිය නම දාලා වරෙල්ලා. හරි? ඩොට් නැති නම් නැති කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය නම් දාගෙන එන්න. හරි? නිමංජිත්. 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 මොනවද ලියලා තියෙන්නේ? ලෝචන ලෝචන කෝ ඒ කට්ටිය ලෝචන
හරි. එක්කෙනෙක් කිව්වා ප්‍රත්‍යස්ථාව. පුතේ ප්‍රත්‍යස්ථතාව මේක ඇදෙන්න ඕනේ නෑනේ මොනවත්. ප්‍රත්‍යස්ථාව කිව්වොත් නම් පුතේ වැරදි උත්තරයක් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම වැරදි උත්තරයක් වෙනවා පුතේ. මේ වගේ එකක් වුණාම ෆ්ලාංජයක් කියලා කියන එකක් පුතේ ශක්තිමත් වෙන්න ඕනේ. අර එක්කෙනෙක් කිව්වා මට ඇහුණා දෘಢභාව. දෘಢභාව කියන එක හරි ශක්තියතාවයේද දෘঢ়භාවද කිව්වා. මේ එතකොට ඒ වගේ කියපුවාම දෘಢභාවය කියන එක පුතේ මේකට පොදු ගුණයක්. දැන් මෙතනදී අහන්නේ ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයේ තිබිය යුතු යාන්ත්‍රික ගුණ දෙකක් සඳහන් කරන්න. විභාගේ මාකින් ස්කීම් එකේදී මේකේ පේපර් එක හදපු ඒ ප්‍රශ්නය හදපු කට්ටිය මේකේ මෙන්න මේ ගුණ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අනිත් ගුණ පොදු ගුණ කියලා ලියවා කියලා ඒ කට්ටිය උත්තරයක් විදියට සැලකුවේ නැහැ. ප්‍රත්‍යස්ථාව කොහොමත් වැරදි. එතකොට ඒක ගන්න බෑ. මේකෙදී සැලකුවේ තන්නියතාවය කියන එක සැලකුවා. අපි තැළුවහම ලෝහයක් හරිද? ඒක ඉරිතාලන්නේ ඒකේ ක්‍රැක් වෙන්නේ මොනවත් නැහැ. තන්නිතාවය. හරිද? ඒක තියෙන්න ඕනේ මේකේ අනිවාර්යෙන්. ඒ කියන කතාව තියෙනවා යාන්ත්‍රික ගුණ විදියට මේක තෝරා ගන්න. ඒ වගේම අපි දන්නවා තව මේකේ සිදුරක් විදපුවාම ඊට වඩා අපි කියමුකෝ අර මැද තියෙන සිලින්ඩරාකාර කොටස කියලා. සිලින්ඩරාකාර කොටස ඉබේ පහළ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඍජුකෝණාශ්‍රාකාර ෂීට් එකක් හදලා ඒ ෂීට් එක නමලා තමයි අපි ඍජුකෝණාශ්‍රාකාර සිලින්ඩරාකාර කොටස සකස් කරගන්නේ. එතකොට නැමුණාම මේ බලයක් යොදලා ඒක නැමුවෙන් පස්සේ ඒක නැමිච්ච විදියට තියෙන්න ඕනේ. එහෙනම් ඒ සඳහා තියෙන්න ඕනේ මොකද්ද? බලයක් යෙදුවා, බලය ඉවත් කරාද ඒ හැඩේ ඒ විදිහටම පවත්වා ගැනීමේ ගුණය අනිවාර්යෙන් තියෙනවා. ආයේ කෙලින් යනවා නම් එහෙම මේක හදා ගන්න බෑනේ. ඒකට අපි කියනවා මොන ගුණයද? සුවිකාර්යතාවය. මතක් වෙන්න ඕනේ. එතකොට විභාග මේ මාකින් එක හදපු ඒ කණ්ඩායම කියනවා ඒකේ මේ ගුණ දෙකට තියෙනවා නම් අපි ලකුණු දෙනවා. අනිත් ඒවා බලනකොට අනිත් ඒවා පොදු ගුණාංග කතා කරා කියලා පොදුවේ තියෙන දේවල් හැමදේම දැන් ඕන එකට ශක්තිතාවය කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වා කියලා අපි ඒක නොසලකා හැලිමු කියලා කිව්වා. එතකොට ඒ හේතුව හින්දා ඈඳුම නිපදවීම සඳහා යොදාගත හැකි ලෝහයේ තිබිය යුතු යාන්ත්‍රික ගුණ දෙකක් ලියන්න. එතකොට මේකටම සුවිශේෂී වෙච්ච ගුණ දෙකක් තිබ්බ කෙනෙකුට විතරයි මේකේ ලකුණු දුන්නේ තන්්‍යතාවයේ සුවිකාරීතාවය. කෙනෙක් කිව්ව ශක්්‍යතාවය. ශක්්‍යතාවයේ තියෙන්න ඕනේ ඒක පොදු ගුණයක් වෙනවා මේකට. හරිද? ඊට පස්සේ දෘಢතාවයේ තියෙන්න ඕනේ මේකේ පොදු ගුණයක් වෙනවා. ඉතින් එහෙම කියලා ඒවට ලකුණු පිරිනැමීම සිදු කරේ නැහැ ඒ අවුරුද්දේ. හරිද? මෙන්න මේ කාරණා දෙකට තමයි ඒ අවුරුද්දේ ලකුණු ලබා දීම සිදු කරේ. හරි? ප්‍රධාන වශයෙන් දුන්නේ ඔන්න ඔය දෙකට අර කාරණා වලට ලකුණු හිමිවීමක් සිදු වුණේ නැහැ ඒ කාලේ. ඊට පස්සේ කියනවා ඈඳුමන් නිපදවීමේ ඊයසනාන් කළ යාන්ත්‍රික ගුණ දෙක වැදගත් වන්නේ කෙසේද? එතකොට මේ දෙක නිර්වචනය ගන්න ඕනේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. තන්නිතාවය කියන්නේ මොකද්ද? සුවිකාරීතාවය මොකද්ද? ඒ කාර්යයෙන් තමයි අපි ඔන්න ඔය මේ හේතුවෙන් ඉඳලා තමයි අපි මෙන්න මේ කියන ගුණාංග ගැන පිළිහිටවලා මේ ද්‍රව්‍ය තෝරාගත්තේ කියන කතාව කියන්නේ. දැන් කෙනෙක් තන්නිතාවය කියන එක ලියවනම් දැන් මේකේ බලන්නකෝ මාකින් ස්කීම් එකේ තියෙන උත්තර මොනවද කියන්නේ? තහඩුවක් නැවීමට හැකියාව ලැබෙනුයේ එහි ඇති තන්නිතාවයේ හේතුවෙනි. ආන්ගේ කියන කාරණාව කොහෙන් හරි ගම්ම්‍ය වෙන විදිහට තහඩුව නවන්න අපිට තන්නිතාවයේ තියෙන්න ඕනි කියලා කාරණාව කිව්වනම් ලකුණු එතන 4 හම්බ වෙනවා. තහඩුව නැමීමේදී සිදුරු කිරීමේදී නොකැඩී නොපිපිරි තිබීමේ ගුණය. දැන් වීදුරුවක් එහෙම ලේසියකට ඩ්‍රිල් කරන්න පුළුවන්ද පුතේ? බෑනේ. ක්‍රැක් යන්න පුළුවන්. බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ටයිල් එක. හරි. බංගුරයි වනේ. ඒකයි. හැබැයි එහෙම එකක් මේ සිදුරු විදින්න ගියොත් ලොකු ගැටලුවක් මේ ෆ්ලාන්ජ් එක හදන්න. එහෙනම් මේ ෆ්ලාන්ජ් එක හදන්න මේ තන්නිතාවය කියන ගුණය ඕනේ. ඒකයි මේ කියන්නේ. තහඩුවක් නැවීමේදී සිදුරු කිරීමේදී නොකැඩී නොපැපිරි තිබීමේ ගුණය. මේකේ තියෙන්න ඕනේ. ඒකට තමයි තන්නිතාවය කියන්නේ. ඉතින් අන්න ඒ කාරණා පැහැදිලි වෙනවා නම් අන්න ඔයාලට ලකුණු 4ක් ඔයාලට හම්බ වෙනවා. ඒක ගුණය. සුවිකාරීතාවය කියන්නේ මොකද්ද? අපි කියනවා තහඩුවක් නැවීමෙන් පසු දිග නොහැරෙන්න ඕනේ. ඒ කතාව පැහැදිලි වෙන්න මොකක් හරි උත්තරයක් ලියලා තියෙනවා ලකුණු 4ක් හම්බ වෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් තහඩුව නැමීමෙන් පසු හැඩේ රඳා පවත්වා ගැනීම ඇති හැකියාව සුවිකාරීතාවය.
ඉතින් මෙන්න මේ අහන ප්‍රශ්නෙට ඔයාලා ફોකස් කරලා උත්තර ලියන්න නිකම්ම ස්වීකාර්යතාවය අර්ථ දක්වලා නෙමෙයි ඈ. අහනවනේ ඈඳුම නිපදවීමේදී ඊය සඳහන් කළ යාන්ත්‍රික ගුණ දෙක වැදගත් වන්නේ කෙසේද? මොකයි අහන්නේ? ඒතකොට බලන්න ලකුණු 90න් අපිට ලකුණු වෙන් වෙලා තියෙනවා ගුණ දෙක සඳහන් කරනවට හරියටම ගුණ දෙක සඳහන් කරනවා නම් විතරයි ලකුණු 4යි මෙතනදී 8යි ලකුණු 12ක් මේ දක්වා ඕ ලැබෙනවා. තවදුරටත් ඒ කොටසේ තියෙනවා කොටස බලන්න ඈඳුම නිපදවීම සඳහා යෝග්‍ය වන ලෝහ වර්ගයක්. මේක සාමාන්‍යයෙන් ජෙනරල් නොලෙජ් එකෙන් ඔහෙ ලියනවා. වාණය කියලා ලියනවා. වාණය කියලා දුන්නා ලකුණු. ඒ හින්දා ලකුණු හම්බ වෙනවා. ගැලනයිස්. හරිද? ඇලුමිනියම්. දැන් මීට අමතරව ඔයාලා ලියලා තියෙන උත්තර මොනවා හරි තියෙනවද මයි පුතාලා? ඔයාලත් ලියලා තියෙන මේක නම් කොට දෙන්නේ. මොනවද ලියලා තියෙන්නේ ඔයාලා? අකිල පුතා මොනවද ලියලා තියෙන්නේ? අකිල මොකද්ද ඒකේ ලියලා තියෙන භාවිතා කරන්න පුළුවන් ලෝහයේ විදියට ලියලා තියෙන්නේ? ඔව්. මිහිරාජ් පුතා මොනවද ලියලා තියෙන්නේ? ඇලුමිනියම් වානේ. ඇලුමිනියම් වාණය හරි. එකක් ලියපුවාම ප්‍රමාණවත්. කමක් නැහැ දෙකක් ලියුවා කියලා ගැටලුවක් නැහැ. අමරසිංහ අමරසිංහ ධර්මසිරි 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 සශික ප්‍රවීන් ඇලුමිනියම් සර්. ඇලුමිනියම් හරි හරි. එහෙනම් ඔයාලා ඒක ලියලා තියෙනවා කෙනෙක් උත්තර. හරිද? ලියලා තියෙන ඒ වගේදී හරි ඇලුමිනියම් උත් මේකේ උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අර කියපු ಗುಣ පිහිටවනවා ඒ ලෝහ වර්ග ඕන එක. එතකොට ඒක ලියන්න පුළුවන්. දැන් බලන්න ලකුණු 15ක් අපිට ඔන්න ඔය 90න් ඔය සඳහා වෙන් වෙලා තිබ්බා. හරි? ඊට පස්සේ බලමු B කොටස. දැන් බලන්න මට ලකුණු 15න් 15 ගත්ත ළමයෙක් ඉන්නවද කියලා මට කවුරු හරි කියන්න බලන්න. ලකුණු 15න් 15 ගත්ත ළමයෙක් ඉන්නවද? මම හිතනවා ගොඩ දෙනෙකුට ලකුණු නැතුව ඇති එච්චරම කියලා. මොකද අපි තාම මේ නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රශ්නයක් ලියන්න ටිකක් ආධුනිකයි තාම. ගැටලුවක් නැහැ. අපි ලකුණු අඩු වුණාට කමක් නැහැ. ඊළඟ පාරදී හදාගන්න. ඒත් හදාගන්න බැහැ නම් ඊළඟ පාරදී හදාගන්න තව අවුරුද්ද කාලයක් තියෙනවා. සහ මේ ප්‍රශ්න ලිවීම තුළ තොරතුරු හොයලා අපි ඉගෙන ගමු තව. හරි? ලකුණු 15 ගත්ත 15 එපා. මට ලකුණු 10ට වඩා වැඩි ගත්ත ළමයි කවුද ඉන්නේ කියලා නිකන් කියන්න බලන්න. කවුද ලකුණු 10කට වඩා ගත්ත ළමයෙක් ඉන්නේ කියලා? ඉන්නවද? ඒෂාන් ලකුණු කීයක් විතර තියෙනවද? තේනුක ලකුණු වලින් ගත්තොත් කීයක් විතර තියෙනවද? ලෝහ දෙකට 2 2 4ක් තිබ්බා. ගුණ දෙකට 4 4 8ක් තිබ්බා. අවසානයේට අර ලෝහයල් ලියනකොට ලකුණු 3ක් තිබ්බා. ලකුණු 15යි. 15න් කීයක් තියෙනවද? ධර්මසිරි ඒෂාන් කෞශල්‍ය නෑ කවුරුත් ලකුණක් දාගත්තේ නැද්ද? හරි කොයි හැටි වෙතත් අපි යන් ඉස්සරහට එනවා. කාලය යනවා. ඊළඟ කොටස බලමු. B කොටසට යමු. ඕම් B කොටස විශේෂයි පුතේ. මොකක්ද අහන්නේ? ෆ්ලන්ජ් දෙක සහ ඇනතාවු නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න. දැන් පුතේ මේ වගේ එකක් නිෂ්පාදනය කරගන්න අපිට දෙන්නේ තහඩුවන්නේ. තහඩුවක් කියන එක සාමාන්‍යයෙන් ඍජු කෝණාශ්‍රාකාර වගේ හැඩයකින් තමයි යුක්ත වෙන්නේ. වෘත්තාකාර තහඩුවක් මේක දීලා නැහැනේ. ලොකු තහඩුවක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ දේ තමයි ඒ තහඩුව භාවිතා කරමින් තහඩු තමයි තියෙන්නේ. වෙළඳ පළේ තියෙන තහඩු. රවුම් කප්පුවා නැහැ. ඒකෙන් තමයි ෆ්ලාන්ජිය කරගන්න ඕනේ. එතකොට මම ඔයාලට මම මෙතන මෙහෙම කතා කරොත් මෙහෙම ලොකු තහඩුවක් තියෙනවා. ලොකු තහඩුවක් තියෙනවා. sorry. ලොකු තහඩුවක් තියෙනවා. එතකොට
මේ ෆ්ලාන්ජිය නිපදවා ගන්නම් අපි මොකද කරන්න ඕනේ? මේ වගේ තහඩුවකින් අපි යනවා ආපහු අර මේකේ තියෙන කතන්දරේට. මේ මෙතෙන්. මොකද මෙතනදී කරන්න ඕනේ කාරණාව ඔන්න දැන් මම පිළිවෙලින් ඔයාලත් එක්ක පැහැදිලි කරගෙන යනවා. මේ වගේ ලොකු තහඩුවක් තියෙන එක මම මෙහෙන් අඳින්නම්. අපිට සිද්ධ වෙනවා මේකේ ලොකුම ඩයමීටරය මොකද්ද මේ ෆ්ලාන්ජිය කපා ගන්න. පුතේ කියන්නේ. ෆ්ලාන්ජිය කපා ගන්න අපිට ඕනේ ලොකුම ඩයමීටරය කවරේද? ඒක බලන්න වෙනවා. කීයද? 5360 අවුටර් ඩයමීටරය තමයි මේකේ තියෙන්නේ. නේද? එහෙනම් අවුටර් ඩයමීටරය 360ක් වෙන මේකෙන් 360ට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. හරිද? 360ට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. දල වශයෙන් දැන් අපිට මේකේ මේ වගේ ලොකු ෂීට් එකක් ගත්තාම ලොකු ෂීට් එකේ අපිට මේකේ ඝනකම 5 මිලිමීටර්නේ. එතකොට මේ ඝනකම 5 මිලිමීටර වුණාම පුතා ඒක සඳහා කපා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ආයුධයක් කියන්නකෝ ඔයාලම. ඔයාලා හිතන විදිහට මොකද්ද මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ආයුධය? මේ කපන්න. මට කියන්න බලන්න ඔයාලගේ අත්දැකීමෙන් මොනවා හරි හිතලා කියන්න. නිමේෂ් පුතා මොනවද හිතන්න පුළුවන් ඔයාලට මොකෙන්ද කපන්න පුළුවන් කියලා? ප්‍රවීන් පුතා ඉක්මනට කියන්න. මොකෙන්ද අපි මිලි 5ක් වෙච්ච ෂීට් එකකින් කොටසක් කපා ගන්න ඕනේ කියලා හිතමු. කපා ගන්න අපි මොකද්ද පාවිච්චි කරන උපකරණේ මට කියන්න ඉස්සරහාම. ඔයාලා හිතන්නේ මොකද්ද? යකඩ ෂීට් එක. මිලි 5ක් ඝනකම. ඔව්. මොකෙන්ද කපා ගන්න? ඔයාලගේ අදහස මොකද්ද? ඔයාලට හිතෙන විදිහට යකඩයක් කපන්නම් ඔයාලා මොනවද භාවිතා කරනවා කියලා හිතන්නේ? ඔව් අදහසක් කියන්න පුතේ ඔයාලා. ඔයාලා දැන් ඉගෙන ගත්තානේ මේක මූලික කොටස් ටික නිෂ්පාදන තාක්ෂණයේ දිගටම ඉන්න ඇතිනේ අපිත් එක්ක. මොකද ඒතර භාවිතා කරන්න හොඳම උපකරණ විදිහට ඔයාලා හිතන්නේ. වප්පිය මන්න පීයකින් අපිට කපන්න පුළුවන්ද යකඩ? බෑ. කපන කටුවකින් කපන්න පුළුවන්ද? හැක්සෝ බ්ලේඩ් එකකින් කපන්න පුළුවන්ද? කෙනෙක් කියයි ලේත් යන්ත්‍රයෙන් කපනවා. ඔව් කපන වෙලාවල් තියෙනවා. හරිද? ලේත් යන්ත්‍රයෙන්. නමුත් ගැටලුවක් තියෙනවා. හරිද? ඒ තමයි ඔයාලට අර තාම ඒව ගැන ආධුනික වීම. මේ වගේ ලොකු ෂීට් එකක් ගත්තාම පුතේ අපි කරන කාර්යය දැන් කෙනෙකුට ඒකට උත්තරයක් දෙන්න ගොඩ දෙනෙකුට එක්කෙනෙක්වත් උත්තර දෙන්නේ නැහැ මට. හරිද? මම මේ ඉඳ පටන් අරගෙන මම කතා කරගෙන යනවා. දැන් අපිට කරන්න වෙනවා මේකේ වැඩිම ඩයමීටරේ 5360යි. එතකොට මේ 5360 නම් පුතේ අපිට සිද්ධ වෙනවා 360 ඩයමීටරයට වඩා වැඩි. ඒ කියන්නේ සල වශයෙන් මේක අපි කපන්න භාවිතා කරන්න අපි අදහස් කරන උපකරණය අනුව අපිට සිද්ධ වෙනවා මේකේ ක්ලියරන්ස් එකක්. එහෙම නැත්නම් අපි කියනවා සහනතාවයක් තියාගෙන මේ ෂීට් එක කපන්න. ඒ තමයි මේක 360 නම් අඩුම තරමේ 380ට 375ට විතර වගේ මේ ෂීට් එක අපිට කපා ගන්න මාක් කරගන්න සිද්ධ වෙනවා. අපි මොකද කරන්නේ? 375 කියලා හිතමුකෝ. 375ක් වන විදිහට අපි මේක මාක් කරගන්නවා මේ ලොකු ෂීට් එකේ. අපි දැම්ම කපා ගන්නෙ නෑ. එහෙම මාක් කරගන්න. හරි අපි ඉස්සරහාම කියනවා නිෂ්පාදන තාක්ෂණ වේදේ ප්‍රධාන පියවර 5යි. පළවෙනි පියවර මොකද්ද පුතේ කියන්නේ? සැලසුම් චිත්‍රයක් ඇඳගත යුතුය. මේ සැලසුම් චිත්‍රය. දෙවෙනියට මොකද්ද කියන්නේ? සැලසුම් චිත්‍රය අනුව අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ මැටීරියල් තෝරාගෙන ඒ ද්‍රව්‍ය මත සලකුණු කරගත යුතුය. එම ද්‍රව්‍ය තුල සලකුණු කරගත යුතුය. මේ ද්‍රව්‍ය තුල සලකුණු කර ගැනීම තමයි දැන් මේ කතා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තමයි අපි කියන හැඩයන් කර ගැනීම ගැන කතා කරන්නේ. මේක හැඩයන් කරගත යුතුය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ මේක කපාගත යුතුය.
සොරි නිම්මම් කරගත යුතුය. ඉතින් ඔන්න පියවර පහ ඇතුළේ කතා ගන්න ඕනේ. මේ පියවර පහ ඇතුළේ කතා කරනකොට පළවෙනි පියවර අපිට දැන් එච්චර ගැටලුවක් නැහැ. මොකද්ද? මේ තියෙන්නේ සැලසුම් චිත්‍රයක් අපිට දීලා තියෙනවා. දී ඇති සැලසුම් චිත්‍රය 90 කියලා අපිට ඒතර පටන් අරගෙන කතා කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි එකේ තාම වැදගත්. ඒක තමයි මේකේ වැඩියෙන්ම විස්තර වෙන්න තියෙන්නේ. ඒ මොකද්ද? මෙන්න මේ ෆ්ලාංජ දෙක ඇඳගන්නේ කොහමද? කියන කාරණාව. එතකොට මේ ෂීට් එකේ ෆ්ලාංජ දෙක ඇඳගන්න විදිය කියන්න වෙනවා පුතේ. ඒ ඉන්න තමයි මම ඔයාලට ලේසි වෙන්න කිව්වේ මේකේ සමචතුරස්‍රාකාර කොටසක් නිර්මාණය කරගෙන අපිට සේරම මැදින් බෙදුවා නම් මේ කියන කාරණා සියල්ලම එනවා. කෙනෙකුට මේක ලියන්න පුළුවන් උත්තරය එක එක විදිය වෙන්න පුළුවන්. දැන් මම ඉස්සරහාම කතා කරනවා මේ වගේ සමචතුරස්‍රාකාර කොටසක් අරගෙන මම මේක කරනවා කියලා හිතාගෙන. එතකොට මම කිව්වා ඔයාලට මේ සඳහා මම භාවිතා කරන්නේ 375 mm වැඩි කිරීම 375 mm විතර ප්‍රමාණයේ ෂීට් එකක් ගන්නවා. ෂීට් එකක් සලකුණු කරනවා. ඊට පස්සේ එතකොට මේක දැන් සමචතුරස්‍රව මේ තියෙනවානේ. ඒකේ මොකද කරන්නේ? මේක සමචතුරස්‍රය නෙමෙයි වගේ කෙනෙක් කියයි මට නේද? එහෙම හිතන්න එපා සමචතුරස්‍රය කියලා හිතමු ඈ. මම සමචතුරස්‍රය විදියට මේක ඇඳුන්නේ නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. සමචතුරස්‍රය කියලා හිතන්න. ඊට පස්සේ මේකේ මොකද කරන්නේ? මෙන්න මේ විකර්ණය කර ගන්නවා පුතේ. මොකද අපිට කේන්ද්‍රයක් ගන්න ඕනේ මේකේ. මෙන්න මේ කේන්ද්‍රය. එතකොට මේකේ මැදක් අපි සලකුණු කර ගන්න ඕනේ. මැද සලකුණු කරගන්නේ අපි කොහමද? මේ විදියට. අපිට පුළුවන් ඊට පස්සේ මෙන්න අපිට කේන්ද්‍රයක් ආවා. මේ කේන්ද්‍රයේ ඉඳන් අපිට පුළුවන් මෙන්න මේ 360යි ඩයමීටරේ වෙන වෘත්තයක් අඳ ගන්න. වෘත්තයක් අඳ ගන්න අපිට පුළුවන්. කොහොමද අඳින්නේ? මේක කේන්ද්‍රයක් වන විදිහට මේක පුරා වෘත්තයක් අඳ ගන්නවා. මෙහෙම. පුතේ මගේ වෘත්තේ ටිකක් කේන්ද්‍රේ පෑන්නා එළියට ඈ. එයා මූ කරන්න රම මම වැඩි දන්නේ නැහැ මේකේ. ඔන්න ඔහම කේන්ද්‍රය කරගෙන මම මේක ඊට පස්සේ පුතේ මේ තමයි 360 ඊට පස්සේ මට මෙන්න මේක හරියට මැදි මෙහෙම බෙදා ගන්න පුළුවන්. කොහොමත් මම බෙදා ගන්න. ඊට පස්සේ මම ආය ඇඳ ගන්නවා මේක ඇතුළෙම තවත් වෘත්තයක්. මේ මාන මම ආපහු කරපු දෙය කියන්නම් පොඩ්ඩක්. මම මොකද කරේ? අපි සාමාන්‍යයෙන් 360 නම් මේකේ ඩයමීටරේ 360ට වඩා වැඩි වෙච්ච ක්ලියරන්ස් එකක් තියාගෙන. මොකද මේකට කපන්න භාවිතා කරන ආයුධය අනුව ඒක වෙනස් වෙනවා. මම මේකේ බලාපොරොත්තු වෙන්නේ මේක ඝනකම 5 මිලිමීටර ඉඳලා අපිට බ්ලේඩ් එකෙන් කපන්න බෑ පුතේ. හරිද? හැක්සෝ ෆ්‍රේම් එකේ දාලා බ්ලේඩ් එක දාලා කපන්න බෑ මේ කාරණාව. මිලිමීටර 5ක්. මේ සඳහා කපන්න අපිට භාවිතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම ගෑස් කටර් එකක්. ගෑස් කටරයෙන් කපනකොට අනිවාර්යෙන් ගැප් එකක් තියන්න ඕනේ. මොකද ඒකේ කැපුම් වාසියට ලොකු ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒක සාමාන්‍යයෙන් මිලි 10ක් මිලි 5කට වඩා වැඩි ප්‍රමාණයක්. මම දල වශයෙන් මිලි 7.5ක් විතර වගේ වෙන විදියට කැපුම් වාසිය තිබ්බා. එතකොට මේ කැපුම් වාසියත් එකතු කරගෙන තමයි මේකේ සමචතුරස්‍රාකාර කොටස සම්මන් නිර්මාණය කරගත්තේ. ඒ සමචතුරස්‍රාකාර කොටස නිර්මාණය කරගත්තට පස්සේ මම ඒකේ විකර්ණයා කරපුවා මට කේන්ද්‍රය කියලා ස්ථානයක් එනවා. ඊට පස්සේ මම මේ කේන්ද්‍රය භාවිතා කරමින් අංශක 360ක් වෙන වෘත්තයක් ගහගත්තා. ඊට පස්සේ මොකද කරේ? අංශක 300 නේ මේක ඇතුළ අංශක 300 වෙන එක ගහගත්තා. ඊට පස්සේ මේකේ මතකයි නේද අර PCD අපිට ලකුණු කරන්න තියෙනවා. එතකොට මේ PCD ලකුණු කරනකොට අපිට කියවනේ මොනවද? 8 holes on PCD 5330යි කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා තවත්
වෘත්තයක් ගන්න PCD එක 530ක් වෙන. කොහොමද ඒ වෘත්තය ගාගන්නේ? ඒ වෘත්තය අපි කරගන්නවා මේ විදිහට තව වෘත්තයක් මේක යන ගන්න. මේ තමා PCD එක. මේ කොළ පාට රැඳපු එක තමා PCD එක. වටේ ඇඳලා තියෙන්නේ මේ 360යි 300යි කියන ඩයමීටර් දෙක. ඒ මොකටද? මේ ෆ්ලාන්ජිය කපා ගන්නකොට අපි කපා ගන්න ඕනේ මේ එළියෙන් කපා ගන්න ඕනේ මේ එළියේ තියෙන කහ පාට එක. ඇතුළේදී කපා ගන්න ඕනේ ඇතුළේ තියෙන මේ කහ පාට එක. එතකොට මේ PCD එක ගන්නගත්තේ මොකටද? අර හිල් ටික ලකුණු කරන්න තියෙනවනේ. ඒ හිල් ටික පෙන්වන්න ඕනේ හින්දා තමා මම හිල් ටික ලකුණු කරගන්න ඕනේ හින්දා මෙන්න මේ PCD එක ඇඳගත්තේ 300 තියෙන්නේ. ඒක කියනවා ඩයමීටරේ 5ක් වෙච්ච හිල් 8ක් තියෙන්නේ. ඒ 8 කොහොමද කියන එක සලකුණු කරගන්න ඕනේ හින්දා තමා මම ඔයාලට මෙන්න මෙතන මේක බෙදාගත්තේ මේ විදිහට. එතකොට මේ සියල්ලම නිෂ්පාදන තාක්ෂණ වේදේ ඇඳ ගන්න ආකාරය මේක පැහැදිලි කරන්න පුතේ. නැත්තම් හරියන්නේ නැහැ. කොහොමද මේ කාර්යය කරන්න කියන එක පරීක්ෂකවරයාට තේරෙන විදිහට මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. මම පැහැදිලි කරන විදිහ මේ මාකින් ස්කීම් එක අනුව පැහැදිලි කරලා දෙන්නම්. මම මේ කාර්යය තමයි කියලා දෙන්න යන්නේ ඉස්සරහාම. නැත්තම් කෙනෙකුට තේරෙන්නේ නැතුව ඒකම කීවට පැහැදිලි නෑනේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ සිදුරු 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 කියන එක ලකුණු කර ගැනීම සිදු කරන්න. දැන් අපෙන් අහන ප්‍රශ්නෙට අපි අංක පොඩ්ඩක් පල්ලෙහාට. මොකද්ද අපේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ? ෆ්ලාන්ජ් දෙක සහ ඇනතව් නිෂ්පාදනයේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවල පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න. ඔව් කොහොමද අනුපිළිවෙලින් විස්තර කරන්නේ? මේකේ විභාගයට ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේමයි. මේ කියන කාරණා ටික අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. කෙනෙකුට කියවන්න පුළුවන් ඒක. මොකද්ද? ඇතුළත වෘත්තයේ විස්කම්භය ගැන කොහේ හරි කියවෙන්න ඕනේ. ඒ කියන්නේ අර 300 ඒක කියවෙන්න. පිටත වෘත්තයේ විස්කම්භය ගැන කියවෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද? අර 330 මේ ඩ්‍රොවින් එක කිව්වේ. මේ 360 360 300 මේ දෙක ගැන කියවෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ අය ලකුණු දීලා තියෙනවා මේකෙදී අදාළ දාර මැන ගැනීම. පිච් සර්කල් ඩයමීටරය මැන ගැනීම. 300 තියෙන මේ පිච් සර්කල් ඩයමීටරය මැන ගන්න ඕනේ අදාළ දාර. මේවා අර හතරට ආපහු විකර්ණ යා කරලා අපි ලකුණු කරනවා කියලා කිව්වේ. ඒ විදිහට දාර ලකුණු කර ගන්නවට ලකුණු හම්බෙලා තියෙනවා. තව දුරටත් ඇනතව් සලකුණු කරලා තියෙනවද? හරිද? ඇනතව් සලකුණු කරලා තියෙනවද? අන්නේ කියන කාරණා කියන හතරකට මේකේ දෙක බැගින් ලකුණු 8ක් හම්බෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණාවල මොනවද? එළියේ ඩයමීටර ගැන කියවෙන්න ඕනේ, ඇතුළේ ඩයමීටර ගැන කියවෙන්න ඕනේ, පික්ස් සර්කල් ඩයමීටර ගැන කියවෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කියන සිදුරු ගැන කියවෙන්න ඕනේ. ඒ කියවෙනවා නම් දාර ලකුණු කරලා ඒක කරලා තියෙනවා කියලා. ඒ කාරණා 8 කොහොම කියවිලා තියෙනවා වුණත් ලකුණු 8ක් ඕන දැන් ඔයාලට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මේකේ ලකුණු දීලා තියෙන පියවර ඊළඟට කතා කරොත් වෘත්තයේ විස්කම්භයේ කැපුම් වාසිය සහිතව සමචතුරස්‍රාකාර කොටස සලකුණු කරයි. දැන් මම කිව්වේ සමචතුරස්‍රාකාර කොටසක් අපි ලකුණු කරා කියලා. ඒක කියලා ඒවයේ කාරණාව මොකක් හරි පැහැදිලි කරලා තියෙනවා නම් ඇයි ඒකෙදි කියන්න ඕනේ ස්වල්පයක් විශාල ධාරයක් සහිතව කියලා. ඒ කියන්නේ හරියටම 360 තියෙන්න බෑ. ඊට වඩා ටිකක් වැඩි ක්ලියරන්ස් එකක් අරගෙන ඕනේ කියලා. හේතුව මොකද්ද මම කිව්වේ? මේකෙදී අපි භාවිතා කරන්න බෑ. කෙනෙක් මට උත්තර වෙලා තියෙනවා. පුතේ සමහර කට්ටිය කියනවා යාන්ත්‍රික කියන එක කපනවලු. යාන්ත්‍රික කියන එක කපන්න බෑ පුතේ. මොකද රවුම් කපන්න වෙන වෙලාවට යාන්ත්‍රික කීත භාවිතා කරන්න අමාරු වෙනවා. ඒ වගේම තව කෙනෙක් කියන්න පුළුවන් යකඩ කපන කීත භාවිතා කරන්න පුළුවන්. ඒක කපන්න බෑ පුතේ. ප්‍රායෝගිකව අමාරුයි ඒක. කෙනෙක් කපන කටුව කියලා වෙන්න ඇති භාවිතා කරනවා. නැත්නම් කපන කටුව භාවිතා කරන්න බෑ. මොකද මිලි 5. මේකෙදි භාවිතා කරන්න හොඳම කේ තමයි ගෑස් කටරේකින් තමයි අපි මේක කපන්න සිද්ධ වෙන්නේ. ඒතකොට ඔන්න ඔය කියන කාරණා ඉස්සරහම අර උපකරණය අඳුන ගන්න ඕනේ. අඳුනගත්තාන් පස්සේ තමයි අපි ඩ්‍රොවින් එක ගන්න යන්න පුළුවන්. ඒකයි මම කියලා දෙන්නේ.
එතකොට දැන් මේකේ මාකින් ස්කීම් එකේ තියෙන පුතේ බලන්න මෙන්න මේ කාරණාව. වෘත්තයේ විස්කම්භයේ කැපුම් වාසියක් සහිතව සමචතුරස්‍රයක් එහෙම නැත්නම් කොටසක් සලකුණු කරගනි. සමචතුරස්‍රයම කියලා තියෙන්න ඕනේ නැහැ. මේ මොකක් හරි විදියට කොටසක් සලකුණු කරගනි කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා නම් අන්න ඒකට ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි පුතේ දෙවෙනියට කියනවා. එහි විකර්ණ ඡේදනය වන ස්ථානයේ කේන්ද්‍රයේ මැදි පොන්චි සලකුණු තබා ඇත. එහෙනම් මේ කේන්ද්‍රය ලකුණු කරගන්නවා කියලා කියවනේ පුතේ මෙතන. කේන්ද්‍රය මං කිව්වේ විකර්ණ දෙක යා කරලා පටන් ගන්නකොට මං කිව්වේ කේන්ද්‍රයක් සලකුණු කරගත්තා කියලා. රයිට්. කේන්ද්‍රය ලකුණු කරගත්තා විතරක් මදි පුතේ. හොඳට මතක තියාගන්න මෙතනින් එහාට කේන්ද්‍රයක් මැදි පොන්චියෙන් සලකුණක් තියාගත යුතුමයි. හරිද? මැදි පොන්චි සලකුණ යොදාගත යුතුමයි කේන්ද්‍රයක් තියෙන හැම තැනකම. දැන් තව කොහෙද කේන්ද්‍ර තියෙන්නේ? මේ තියෙන්නේ මෙතනදිත් අපි කේන්ද්‍රනේ ගත්තේ. මොකද මේ තැනුත් අපි හිල් විදින්න නෑ යන්නේ. ඒ සිදුරු විදින්න යන්නේ හැම තැනකම අනිවාර්යයෙන්ම මැදි පොන්චි සලකුණක් තියාගත යුතුමයි. එතකොට හොඳට මතක තියාගන්න මෙතනින් එහාට උත්තරය ලියනකොට කේන්ද්‍රය ලකුණු කරාද ඒකෙම එකතු කරන්න මැදි පොන්චි සලකුණක් තබා ගන්නවා කියන වචනේ. මැදි පොන්චියත් එක්කම ඕනේ ඈ උපකරණය මැදි පොන්චි සලකුණක් තබනවා කියන වාක්‍යය තියෙන්නේ. එහෙනම් අන්න එහෙම කාරණාව කියවෙනවා නම් ලකුණු දෙකයි. ඊට පස්සේ කියනවා බලන්න මේ පිටත විස්කම්භයට අනුරූප වෘත්තයන් ඉහත සෙන්ටර් පංච් සලකුණු කේන්ද්‍රය වෙනසේ ඇඳ ගන්න. පිටත විස්කම්භයට අනුරූප වෘත්තයන් ඇඳ ගන්නවා. මේ වෘත්තය ඇඳ ගන්නවා කවකට්ට භාවිතා කරලා හෝ එහෙම විස්තර කරලා කියනවා නම් අන්න ඒකටත් ලකුණු දෙකක් හම්බෙනවා කියලා තියෙනවා මේකේ. ඊට තවදුරටත් කියනවා මේකේ. ඇතුළත විස්කම්භයේ ඉහත සෙන්ටර් පංච් සලකුණු මෙන්න මේ සෙන්ටර් පංච් කේන්ද්‍රය ලකුණු කරගත්ත තැන ඉඳන් මේ ඇතුළත වෘත්තය ලකුණු කරගන්නවා කියලා කියනවා නම් කවකට්ටක් භාවිතා කරමින් හරි මොකක් හරි අන්න ඒ කාරණාව ඒකට ලකුණු දෙකක් හම්බෙනවා. ඒ වගේම ෆික්ස් සර්කල් ඩයමීටරේ ලකුණු කරනවා කියලා කෙනෙක් කියලා තියෙනවා නම් එතෙන්ටත් ලකුණු දෙකක් හම්බෙනවා. ඊට පස්සේ කියනවා පිටත වෘත්තයක විස්කම්භය ඇඳ ගන්න. පිටත වෘත්තයක විස්කම්භය ඇඳ ගන්න. මේ මොකක් හරි එක විස්කම්භය ඇඳ ගන්න. ඒට අංශක 90ක් වන පරිදි නැවත විස්කම්භය අඳින්න. මේ පැත්තට ආයි විස්කම්භය ඇඳ ගන්න. මේ විස්කම්භය ඇඳ නම් ඒකට අංශක 90ක් වෙන්න මේ විස්කම්භය ඇඳ ගන්න. නැත්නම් මේ පැත්තේ විස්කම්භය ඇඳ ගත්තා නම් මේ පැත්තේ විස්කම්භය ඇඳ ගන්න. ඔය කියන එක. එම විස්කම්භය අංශක 45ක් වෙනසේ විස්කම්භ දෙකක් ඇඳ ගන්න. මෙන්න මේක. මේ අඳින විදිය. එතකොට ඔන්න ඔය විදියට කියනවා නම් ඒ එක එකට පියවරයකට ලකුණු දෙක ගානේ මේකේ කියලා තියෙනවා. ඊට පස්සේ මාන ගැනීම සඳහා සලකුණු කර ගැනීම සඳහා යන අවස්ථා දෙකෙන් කරුණු වල එකවර ලියා ඇතනම් සියලු ලකුණු ලබා දෙන්න. ඒක වෙන විස්තර හැඳින්වීමක් විදියට තියෙනවා. දැන් ලකුණු කඩලා තියලා තියෙන්නේ ඔන්න ඔය විදියට. බලන්න 2 4 6 8 10 12 14 16. කයිවර නෑ වැඩි ඈ. ඊට දැන් ඔයාලට ඔය කියන ටික සලකුණු කර ගන්නවාටම පුතේ ලකුණු 16ක් හම්බෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකේ මොකද්ද අපි කරන්නේ? සියලු ඇනතව කේන්ද්‍ර මැදිපොන්චිය මගින් සලකුණු කරගත යුතුය. මේ සියල්ල සලකුණු කරගෙන තියෙන්න ඕනේ මැදිපොන්චි සලකුණ තියෙනවා කියන කතාව. හරිද? එතකොට අන්න ඒ කාරණාවට තවත් ලකුණු දෙකක් එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට 12. ඊට පස්සේ කියනවා නිෂ්පාදනය කරන ක්‍රියාවලිය විදිහට මෙන්න මේකේ නිෂ්පාදනය මොකද්ද කියලා තියෙන්නේ? වැඩ කොටස කපා ඉවත් කරගන්න. දැන් මේකේ ගෑස් කටර් එකක් භාවිතා කරනවා කපනවා කියන කාරණාව හයිලයිට් කරලා සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දේ දුන්නේ නැහැ. ගොඩාක් බර අඩු කරලා තමයි මේකේ උත්තරේ ගත්තේ. වැඩ කොටස කපා ගන්නවා කියලා තිබුණා ප්‍රමාණවත්. ඒකට ලකුණු දෙකක් දුන්නා. එනතව සිදුරු විද ගන්නවා කියන ස්ථානය කියලා තියෙනවා විදිනවා කියන. ඒ වචනේ ලකුණු දෙකක් දුන්නා. ඊට පස්සේ ඇතුළත වෘත්තය කපා ඉවත් කර ගන්නවා මේ ඇතුල් කෑල්ල කපලා ඉවත් කර ගන්නවා කියන කතාව කියලා තිබුණා ලකුණු දෙකක් දුන්නා. පිටත වෘත්තය කපා ඉවත් කර ගන්නවා කියන කතාව කියලා තිබුණා. තවත් ලකුණු දෙකක් දුන්නා. ගෑස් කටර් එකෙන්ද පීරෙන්ද අරකින්ද මේකෙන්ද මොකෙන්ද අදාළ නැහැ. පිහියෙන් කැපුවොත් කමක් නැහැ. එහෙම කපන්න බෑ ප්‍රායෝගිකව. හරිද? මේ අවුරුද්දේ ඔයාලට ගොඩාක් සහන කරලා තමයි ලකුණු දුන්නේ. උපකරණවත් අපිට එහෙම නොතිබුණා කියලා ගැටලුවක් නැහැ. මේ වචනේ තියෙනවා නම් කරන පියවරයට ලකුණු දුන්නා. ඊට පස්සේ නිමැදුම් කර සුමට කර පීරි ගන්නවා කියන කාරණාව තියෙනවා නම් ලකුණු දෙකක් දුන්නා. එහෙනම් ඔන්න ඔය කියන විදියට ඔය සේරම ලකුණු ටික ආපස්සට එකතු කරගෙන ගියොත් අපිට ලකුණු 36ක් හැදෙයි. ඔන්න ඔය කියන කාරණා ටික තමයි මේ අවුරුද්දේ මේ ලකුණු 36 ලබා දෙන්න මාකින් ස්කීම් එකේ සඳහන් කළේ. දැන් මේක නිෂ්පාදන තාක්ෂණයේදී ප්‍රශ්නයක් ලියනකොට
මේ කියන එක මෙහෙම්මම ලියනවා කියලා අයිඩ්ලින් ක්‍රමයක් නෑ පුතේ. පුජ්‍යලයට මේක වෙනස් වෙන්න පුළුවන්. හරිද? දැන් මම ඔයාලට ඒක කියලා දෙන ගමන් හරිද? මම නැවතත් වෙනත් ක්‍රමයකින් ඔයාලට කියලා දෙනවා. ඔයාලා හොඳ ක්‍රමයක් මේකේ භාවිතා කරන්න. ඒක මට ගැටලුවක් නෑ. ක්‍රම කිහිපයක් මේකට තියෙන්න පුළුවන්. එතකොට මේ තමයි ෂීට් එක. මේ ෂීට් එක. හරිද? මේ ෂීට් එක තුල මම දැන් ඔයාලට ආපහු ඩ්‍රෝවින් එකට ගිහිල්ලා මේක පැහැදිලි කරන්නම්. මෙන්න මෙතන. දැන් මම ආයෙ අලුතෙන් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. ඔය එක ක්‍රමයක්. හරි? අලුතෙන් මම කරගත්තොත් කමන්නේ නේද? ඔය තමයි මාකින් ස්කීම් එකේ තිබ්බ එක ඒ විදිහට මම කියලා දුන්නේ. තව ක්‍රම තියෙන්න පුළුවන් මේකට කිසි ගැටලුවක් නැහැ. ඉස්සරහම අපි දැක්ගත යුත්තේ මේ ඩ්‍රෝවින් එකයි. ඩ්‍රෝවින් එක මේ විදිහට අඳුන ගන්න. ඊට පස්සේ ඩ්‍රෝවින් එක තුල තියෙන දේ අපිට ඉස්සරහම කියනවනේ මේකේ සලකුණු කරගන්න ඕනේ කියලා. එහෙනම් මේක ඉස්සරහම අපි කරගන්න දේ තමයි මේවායේ ඩ්‍රෝවින් එක මේ තහඩුව මත ඇඳ ගන්න ඕනේ. අපි කපන්න භාවිත කරන ආයුධය මෙතනදී ඉතාල වැදගත්. ඒ හින්දා කොයි වෙලේවත් මේ ධාරයට හේතු වෙන විදිහට විස්කම්බය ඇඳ ගන්නෙත් නැහැ. ඒකෙන් ගොඩාක් මෙහෙට වෙන විදිහට ඇඳ ගන්නෙත් නැහැ. එහෙම ඇඳගත්තාම මොකද වෙන්නේ? මැටීරියල් වේස්ට් වෙනවා. වේස්ට් වෙන මැටීරියල් සාමාන්‍යයෙන් අයින් කරන්නේ නැහැ. හරි විනාශ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මේකේදී අර කලින් කරනකොට කතා කරනකොට කියන්නේ මේක ඍජුකෝණාශ්‍රාකාර කොටස නේ සමචතුරාශ්‍රාකාර කොටසක් වෙන විදිහට. මේක ඇඳ ගන්න කියලා කියන්නේ ඒකයි. මේව සමචතුරාශ්‍රාකාර කොටසක් විදිහට ඇඳ ගන්න කියලා කීවානි මේකේ පළවෙනි කාරණාව විදිහට මේ මාකින් එකේ. එහෙම කීවේ ඇයි මේ මැටීරියල් වේස්ටේජ් එක අවම කරන්න. එහෙම කෙනෙකුට ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඕන නම් එහෙම සමචතුරාශ්‍රාකාරය ඉන්න ඕනෙත් නැහැ. මොකද කරන්නේ? අපි මේකේ මේ දුර 360යිනේ. අපි කියවනේ වෙල්ඩින් කටර් එකට මිලි 10ක් විතර යනවා එක පැත්තකට. ඒතකොට 20ක් යනවා අපි 380යි කියමුකෝ. හරි 380 දෙකෙන් බෙදපුවාම කීයද එන්නේ? 190යි. එහෙනම් මේ ස්ථානයේ සිට මේ ස්ථානයේ අපි හරියට එක පැත්තක් මේ ෂීට් එකේ එක පැත්තක් හරියටම මට්ටම් කරගන්නවා. මට්ටම් කරගන්නවා. මට්ටම් කරලා මෙන්න මේ පැත්තේ ඉඳන් 190ක් වන විදියට අපි සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඕම ඔය පැත්තට 190ක් වන විදියට. හරි. මේකට සමාන්තර රේඛාවක් අඳින්නේ මෙන්න මේකට සමාන්තර රේඛාවක්. මේකට සමාන්තර රේඛාවක් අඳිනවා. කොච්චරයි දුර? 190යි. ආයෙත් මේකට ලම්බක පුෂ්ඨයක් මෙන්න මෙතන හදා ගන්නවා. ලම්බක පුෂ්ඨයක්. කොහමද මුළු මට්ටම භාවිතා කරලා මේ මට්ටම් තලයේටම හරියටම අංශක 90ක් වන ලම්බක තලයක් මේ පැත්තට හදාගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ පැත්තටත් 190ක් වන විදිහට මේකට සමාන්තරව මේ පැත්තට යනවා. එතකොට දැන් පුතේ ඔන්න ඔතන ඔය රේඛා දෙක මැද ඒ ඇඳපු 190න් 190න් ඇඳපු රේඛා දෙක මැද කේන්ද්‍රය වෙන තැනක් තියෙනවානේ. මැද කේන්ද්‍රය වෙන තැනක් තියෙනවානේ. මේ තමා අර මැදි පොන්චි සලකුණ තියෙන කේන්ද්‍ර ස්ථානය. ඔන්න ඔතන. දැන් මොකද කරන්නේ? මේක කේන්ද්‍රය කරගනිමින් අර ඉස්සර විදිහටම අපිට පුළුවන් වෘත්තය ඇඳ ගන්න. වෘත්තය ඇඳ ගන්න පුළුවන්. කීයද ඉස්සරහම අඳින්නේ? අවුටරේ ඇඳ ගන්න ඕනේ. අවුටරේ අඳිනවා 390. හරිද? 390 වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. ඔය විදිහට අපිට 390 වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ 360 ඩයමීටරේ 360. ඊට පස්සේ අපි ඇතුලේ වෘත්තය අඳිනවා කියමුකෝ. ආයෙත් මේක කේන්ද්‍රය කරගනිමින් අපිට ආයෙත් ඕන මේ වගේම වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. කොච්චරයිද? ඒක 300යි. ඒක 300යි. ඒක 300ක්. ඒක 300ක් වෙනවා. ඊට පස්සේ අපිට අර ඉස්සර ගියපු විදිහමයි දැන් ආයෙත් යන්නේ. ආරම්භය විතරයි වෙනස් වුනේ. ඕන් 300.
ඊට පස්සේ අපි ඊළඟට ගන්නවා ආයි PCD එක. PCD එක. හරි. PCD එකටත් ආයි වෘත්තයේ අංශක 300 මේ ඩයමීටර එකේ 300 මේ 330යි කියලානේ කියන්නේ. PCD නෙමෙයි 330යි. එහෙනම් PCD එක. ආයෙත් අඳිනවා PCD වෘත්තේ එනවා. මේ තියෙන්නේ. ඔය විදිහට අපිට ඒක යන ගන්න පුළුවන්. මේ කියන 330ක් වෙන PCD. ඊට පස්සේ අපිට කෝණමානය හරි බෙවල් ගේජ් එක අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා. එහෙම නැත්නම් මෙතන කෝණ සමච්ඡේදනයේ භාවිතා කරනවා කට්ට භාවිතා කරලා කෝණ සමච්ඡේදකේ භාවිතා කරමින් අපිට පුළුවන් හරි මෙන්න මේ විදිහට මේ කේන්ද්‍රය හරහා යන මෙන්න මේ රේඛා ටික ගන්න. මේ කෝණ සමච්ඡේදනය කරා විතරයි කරේ. දැන් එතකොට මොකද උනේ? අපිට ඕන් අය ආවා අලුතෙන් කේන්ද්‍ර ටික. මේ කේන්ද්‍ර ටික අපි ලකුණු කරගන්නවා. මොනවාද මේ කේන්ද්‍ර කියන්නේ? අර PCD එකේ තියෙන අර අපි විදින්න ඕනේ ඩයමීටර් 5ක් වෙච්ච සිදුරු මේ තියෙන්නේ. ඔය විදිහට ඒ සිදුරු ටික අපිට ආයේ ලකුණු කරගන්න පුළුවන්. ඔය හැමතැනම මැදි පොන්චි සලකුණ තියන්න ඕනේ පුතේ කේන්ද්‍රයක් සලකුණු කරා නම්. ඒක ඉතාම වැදගත්. ඒක අනිවාර්යෙන් මතක් කරලා තියන්න ඕනේ කාරණා. ඒතර ඔන්න ඔය විදිහට ඔය නිෂ්පාදන තාක්ෂණවේදී අපිට මේක සලකුණු කරගන්න ආකාරය පැහැදිලි කරන්න ඕනේ. ඒකට තමයි මේ නිෂ්පාදන තාක්ෂණවේදී මේකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමි කරලා දීලා තිබ්බේ. හරිද? ඔය කාරණාව පැහැදිලි වෙන විදිහට ඔයාලා සඳහන් කරා නම් ඔයාලට ලකුණු 18ක් විතරමයි මතකයේ විදිහට ඔය ටිකට තියෙනවා ලකුණු දෙන්න. මේ මෙතේ නම් කියවන්න ගියපුවාම ඔයාලට ලකුණු බෙදීම අර ඉස්සර කියපු ටික ආයෙ මම කියවන්න යන්නේ නැහැ. ඔය විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ කපා ගන්න භාවිතා කරන ක්‍රමය මොනවද සලකුණු කරන්න කියලා අහලා නැහැ. ඒ හින්දා ඔයාලා කියන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පිටත වෘත්තය ඩයමීටරය 360ක් වන විදිහට කපා ගන්නවා. ඇතුළත වෘත්තය 330ක් වන විදිහට කපා 300ක් වන විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මේ PCD එක තුල ඩයමීටරය 5ක් වෙච්ච සිදුරු 8ක් අංශක 45ක් කෝණයක් ආපාතනය කරන පරිදි විද ගන්නවා කියන කාරණාව කියන්නේ. අවසානයේ මේ හැම තැනකම යකඩ විදිනකොට කෙහෙරොල් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යකඩ විදිනකොට අත කැපෙනවා වගේ කෑලි කෑලි එනවා. එතකොට ඒ shaft edge ඇති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා කැපුම් දාර ඇති වෙනවා. ඒවා අපි සාමාන්‍යයෙන් නිමැදුම් කර ගැනීම සිදු කරන්න ඕනේ. එහෙම නැත්නම් පීරි ගෑම සිදු කර ගන්න ඕනේ. ඒක තමයි මේ වගේ ජොබ් එකක් කරන නිමැදුම් කිරීම. ඊට අමතරව තින්තාලේප කිරීම කියන කාරණාවෙ මේ ලියන්න පුළුවන්. මේකෙදි ඒ කාරණාව තිබ්බත් ලකුණු දෙකක් ඇත්තටම දීලා තියෙනවා. ඒ කාලේ. හරිද? ඒතර ඔන්න ඔය විදිහට තමයි මේ නිෂ්පාදන කොටස සඳහා ලකුණ හිමි වෙන්නේ. ඒතර ඔයාලට ඒක පැහැදිලිද මම මේ කියලා දුන්න දේ ගැටලුවක් තියෙනවද කෙනෙකුට? ඕන කෙනෙක් කියන්න බලන්න ඔයාලට තියෙන ප්‍රශ්න. ඒ කියලා දුන්න කාරණාව පැහැදිලිද නැද්ද? දිනුජේ පැහැදිලිද? පැහැදිලි සර්. රාජපක්ෂ පැහැදිලිද? යාකොට පැහැදිලිද? ඔව් සර්. අකිල පැහැදිලිද කියලා දුන්න කාරණාව? ඔව් සර්. හරි. net හරි. netuka mahit netuka පැහැදිලිද පුත්? පැහැදිලිද? netuka නේද? හරිද පුතා? මහිත් netukද නම? පැහැදිලි සර්. හරි. sorry නම පොඩ්ඩක් මට. හරි එහෙනම් ඔයාලට ඒ කියන කාරණාව පැහැදිලි. අපි එතනින් ඉස්සරහට යන්. ඒක තේරෙනවා නම්. එතකොට ඔයාලට ලකුණු ඒ නිෂ්පාදන තාක්ෂණයේදී ඒ කොටසට යමක් කරගන්න පුළුවන් ඇති කියලා හිතෙනවා. තාම අය අඩුපාඩු වගේ තියෙන කට්ටිය හිතනවා නම් මේවා මට තාම පැහැදිලි නෑ මේ කියලා අපි තව ඉස්සරහට අභ්‍යාස වල යෙදෙනවා. ඒ අභ්‍යාස කරගන්න විදිය පොඩ්ඩක් අවබෝධයෙන් අපි අහගෙන ඉමු. ඒ තුලත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා හැමෝම කතා කරලා මට කියන්න මේ ටික තේරුන්නේ නෑ. එතකොට මට තව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඈ. මට අදත් ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා මේ තාම මගේ YouTube ගෙදර වැඩ වගේක් තියෙනවා. ඒක ඉවරලා නැති හින්දා මට අර
වයිට් බ්ලැක් බෝඩ් එක පාවිච්චි කරන්න විදිහක් නැතුව තියෙනවා. වයිට් බෝඩ් එක පාවිච්චි කරා නම් මට තව ටිකක් ඕක පැහැදිලි වෙන විදිහට කතා කරන්න පුළුවන්. අපි හෙට ඉඳන් ඒක කිසි ගැටලුවක් නැතුව කරගන්න පුළුවන් ඈ. අපි යන් C කොටසට ෆ්ලාන්ජ් දෙක සහ ඇනතවුන් ඉපදවීමේදී අවශ්‍ය වන මැනීමේ සලකුණු කිරීමේ නිෂ්පාදනයේ උපකරණ සහ ආයුධ සඳහන් කර ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලියේ කවර පියවරයක් සඳහා යොදාගන්නේ දැයි වවුගත කරන්න. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන හින්දා අපි අර කලින් අවස්ථාවේදී මේවා විස්තර කරේ නැහැ කියලා ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්නේ අහලා තියෙන හින්දා. බැරි වෙලාව මේ ප්‍රශ්නේ අහලා නැත්තම් මේ තියෙන සේරම ගොන්න අර කලින් ප්‍රශ්නේ ඇතුලේ අර ප්‍රධාන පියවර පහ ඇතුළට දාලාම ලියන්න ඕනේ. මතක තියාගන්න. එහෙම නොවුනොත් ඒ ලකුණු ටික නැතුව යනවා. එතකොට මේකේ ලකුණු දීලා තියෙන විදිය බලන්නකෝ. මේකේ අඩුම තරමේ 7ක්වත් ඕනේ කියලා කාරණාව සලකලා තියෙනවා. එතකොට ඔයාලා 1ක් 2ක් 3ක් ලියලා නතර වෙන්න එපා. භාවිතා කරන ඒවා ලැයිස්තුවල් ලියන්න කියලා ගානක් සඳහන් කළා නැත්නම් අඩුම තරමේ මම කියනවා 10ක්වත් ලියන්න කියලා. 10ක්වත් ලියන්න කියලා. මොනවද දැන් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් උපකරණ සහ ඒවායේ කාර්ය? අපි වාණේ රූලක් වගේ එකක් පාවිච්චි කරනවා නම් මොනවද? දාර මැනීම, අවශ්‍ය දිග මැන ගැනීම, විස්කම්බ මැන ගැනීම මේ සේරටම පාවිච්චි කරන්න පුළුවන් මුළු මට්ටම වර්ණීය කලිපාසය. කැලිපරේ වගේ දේවල් භාවිතා කරනවා නම් අවශ්‍ය ආරයන් ගන්න. එහෙම නැත්නම් අපි කව කටුව කියලා ගැටලුවක් නැහැ. ඇඳීමේ කටුව ඔය භාවිතා කරනවා මේක ලෝහයක් ඉඳලා. එතකොට රේඛීය දාර ලකුණු කර ගැනීමට අපි ඒක භාවිතා කරනවා. මැදි පොන්චි අපිට භාවිතා කරන්න වෙනවා. මැදි පොන්චිය සහ මිටිය කියලා කිව්වට කමක් නැහැ. එතකොට ඒක කේන්ද්‍රය සලකුණු කර ගැනීම සහ ඡේදන කිරීම. විදුම් උපකරණ. ඇයි? සිතුරු විද ගන්න තියෙනවනේ. ඕකට. ඊට පස්සේ මේකෙදි තියෙනවා පෑසුම් කට්ටලේ. ඇත්තටම පෑසුම් කට්ටලේ නෙමෙයි අතර මෙන්නේ ඔක්සිඇසිලින් දැල්ලක්. මොකද ඒකෙන් තමයි කපා ගන්න. එහෙනම් අර වෘත්තාකාර කොටස් සමචතුරස්‍රාකාර කොටස් කපාගෙන යනවා නම් එහෙම ඒ මොන හරි දෙයක් කරන්න භාවිතා කරන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මොනවද? පෑසුම් කට්ටලේ. ඊට පස්සේ ඕකේ අර කෙහෙරොල් වගේ ඒවා ඇවිස්සලා තියෙනවා නම් අපිට පාවිච්චි නිමෙදුම් කරන්න ග්‍රයින්ඩර් යන්ත්‍රයක්, පීරක් ඒ ආදී විදිහට නිමහුම් කිරීමේ උපකරණයක් භාවිතා කරන්න වෙනවා. එතකොට ඔයාලට මතකයි අර කාර්ය අනුව වර්ගීකරණය කියලා මම උපකරණ ගොඩ කියලා දුන්නා ඔයාලට. හරිද? ඒ වගේ කියපු ඒ උපකරණ මෙන්න මේ කාර්යයත් එක්ක මෙතනදී දාන්න වෙනවා. ඒ කාර්ය අවශ්‍ය විදිහට දාන්න වෙනවා මේ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ අපි වැඩ කොටසක් කරන්න යන්නේ ඒ වැඩ කොටසට ඔබින විදිහට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තෝරාගෙන මෙන්න මේ කාර්ය සඳහා තමයි භාවිතා කරන්න කියන එක මතු කරලා උත්තරේ දෙන්න. එතකොට තමයි මේකට ලකුණු ලැබෙන්නේ. ලකුණු 21ක් ඒ අවුරුද්දේ අනුවෙන් තිබිලා තියෙනවා මේ කොටසට. හරි? එතකොට මේ 21 බැරි වෙලාවත් ඒ අවුරුද්දේ නම් අපි මේ ලකුණු මේ කොටස කලින් ප්‍රශ්නය ඇතුළට අන්තර්ගත කරලා තිබ්බත් ඒක ඇතුලේ ලකුණු දුන්නා. හරි? එතකොට මේ අවුරුදු වල එහෙම දෙයි කියලා මං හිතන්නේ නැහැ. මොකද අහන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැත්නම් ගැටලුවක් වෙන හින්දා. අවසාන කොටසට යනවා. ඒක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි කලින් එක D කොටස. ඈඳුමේ සිලින්ඩරාකාර කොටස නිපදවීමේදී කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර අනුපිළිවෙල විස්තර කරන්න. මේකේ අහන්නේ පියවර අනුපිළිවෙල විස්තරයි නැතුව අර විස්තරාත්මකව කරන්න කියලා කතාවක් කියන්නේ නැති හින්දා පියවර ටික හරියට ලියවනම් හරි. පියවර කීයද ලියන්නේ අපි? පියවර 5කින් හරියට ලියන්න ඕනේ හැබැයි. මොකද්ද කියන්නේ? තහඩුව මත සිලින්ඩරයේ දිග හැර විට ආකාරයේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් මැන ගන්න. එතකොට ඒකේ ඩිමෙන්ෂන් අරවා මේවා නැති වුණත් කමක් නැහැ. මොකද මේකේ නිෂ්පාදන ක්‍රියාවලියේ පිළිවෙල පියවර අනුපිළිවෙලින් සඳහන් කරන්න කියලා තියෙනවා. හරිද? ඒ අවුරුද්දේ ගොඩාක් පොදු වෙලා උත්තර වලට ලකුණු දුන්නේ. නමුත් ඔයාලට ඊට වඩා තව සාර්ථක උත්තරයක් අද ලියා ගන්න පුළුවන් වුණාට කමක් නැහැ. හරි? තහඩුව මත සිලින්ඩරය දිග හැල විට දැක්වෙන ආකාරයට ඍජු කෝණාශ්‍රාකාර කොටස මැනගන්න. එතකොට ඒ කියන කාරණාව කොහොම හරි ඔය අර්ථයේ එන විදිහකට මේ වක්කුරු මේ විදිහටම ලියන්න ඕනි කියන කාරණාවක් නැහැ. ඍජු කෝණාශ්‍රාකාර කොටස සලකුණු කර ගැනීම කියන කාරණාව ඔයාලා කියවිලා තියෙනවා ලකුණු 3යි. එච්චර. ඍජු කෝණාශ්‍රාකාර කොටස. හරිද? ඊට පස්සේ ඒක මැන ගන්නවා සලකුණු කරනවා කියන කාරණා දෙකට 3 3 6ක් දෙනවා පුතේ ඒකම ඈ. ඍජු කෝණාශ්‍රාකාර කොටසක් මැන ගන්නවා. මයින් එපා ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම්. හරි. උපකරණ භාවිතා කරමින් ටේප් එකක් භාවිතා කරමින්. ඊට පස්සේ ඒක සලකුණු කර ගන්නවා කියන එකටත් තව ලකුණු 3ක්. එතකොට එතන ලකුණු 6ක් දීලා තියෙනවා. ඔය එකම වාක්‍යයක දාලා ලියවත් කමක් නැහැ. මැන සලකුණු කර ගන්නවා කියන කාරණාව ලියවනම් ගැටලුවක් නැහැ. ලකුණු 6ක් එහෙම ගෙඩි පිටින් හම්බ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හැඩයන් කර ගන්න එපා. මැන සලකුණු කරගත්තා නම්. එහෙනම් ඒ කෑල්ල කපා ගන්න ඕනේ ඍජු කෝණාශ්‍රාකාර කොටස. කපා ගන්නවා එහෙම නැත්නම් හැඩ කර ගන්නවා කියන කාරණාව කියුණා නම් පොදුවේ ලියවට වඩා මම කියන්නේ මේ කපා ගන්නවා කියන කාරණාව ලියුණා ලකුණු 3යි. ඊට පස්සේ කපා ගත්තට බෑනේ සිලින්ඩරේ හැඩේ නැවෙන්න ඕනෑනේ. කපා ගන්නවා කියන්නේ හැඩ කර ගැනීමේ ක්‍රමයක්. නමා ගන්නවා කියන්නේ හැඩ කර ගැනීම. දැන් මේක කපාගෙන නමා ගන්න ඕනේ. ඒතකොට හැඩ කිරීමේ පියවර දෙකක් ඒක ඇතුලේ ලිය වෙනවා. ඒ මොකද්ද?
තහඩුව සිලින්ඩරාකාර වනසේ නමා ගැනීම. කෙනෙක් මේ දෙකම එකට ලියවනවා. ඒ කපාගෙන තහඩුව සිලින්ඩරාකාර වනසේ නමා ගැනීම. එහෙනම් ලකුණු 6ක් කෙලින්ම දෙනවා. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මේ කාරණා කියවෙන්න ඕන කියන එකයි කියන්නේ. පියවරනේ. ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? දැන් මේක 3 මිලිමීටර ඝනකමක් තියෙනවා. මිලිමීටර 3ක් තියෙන ඝනකමක් තියෙන එක සාමාන්‍ය පුතේ මූට්ටු වගේ දෙයක් දාන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. අලවන්න වගේ තියෙන හැකියාව අඩුයි. මිලිමීටර 3ක් විතර ආපුවම අපි ගොඩක් වෙලාවට ආක් වෙල්ඩින් වලින් වෙල්ඩින් කරන්න පුළුවන්. මතක ඇති 3කට වඩා අඩු ඒවා තමයි අපි ගෑස් වෙල්ඩින් වලින් වෙල්ඩින් කරේ. ඊට වඩා වැඩි ඒවා අපිට ආක් වෙල්ඩින් වලින් වෙල්ඩින් කරන්න පුළුවන්. එහෙනම් දාර දෙක මූට්ටු වනසේ වෙල්ඩින් කරලා තමයි මේ දෙක එකලස් කරගන්නේ. ඒක අවබෝධය අපිට තියෙන්න ඕන. හරි එකලස් කර ගැනීමේ ක්‍රමයේ තියෙන. අවස්ථානෙට ඕක එකලස් කරගත්තාම පුතේ ඕකේ බොරයක් හිටිනවා. වෙල්ඩින් එකක් ගහපුවාම වෙල්ඩින් එක තුර අර ඔක්සිකරණය වෙන්න වළක්වන්න අපි ෆ්ලක්ස් එකක් භාවිතා කරනවා කිය සගන්ධය. ඒ සගන්ධය ඕක මත බැඳෙනවා. ඒතකොට සගන්ධය කපා කඩලා අයින් කරලා ඒක නිකම්ම කැඩෙනවා හරියට ගහුවනම් වෙල්ඩින් එක. හරිද? වේලෙනවත් එක්කම නැත්තම් තාපයේ අයින් වෙනවත් එක්කම ඒක ක්‍රැක් වෙලා ඒක අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට වෑර් බ්‍රෂ් එකකින් ඒක හොඳට පොලිෂ් කරලා එහෙම නැත්තම් ඒකේ තියෙන තවත් මොනවා හරි කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කරලා අපි සුමට කර ගැනීම සිදු කරගන්න. ඒක තමයි අපි ගොඩක් වෙලාවට පෑසීමකදී කරන නිමාම් කිරීම කියලා සලකනවා. එහෙනම් අවසානට කියනවා වෘත්තාකාර දාර දෙක ප්ලාන්ජි වලට සම්බන්ධ කර පෑසීමෙන් සකස් කරගන්න. එතකොට අවසානයේ ආන් අර ඉස්සර ගත්ත ෆ්ලාන්ජ් කෑලි දෙක තියෙයි. ෆ්ලාන්ජ් කෑලි දෙකත් අරගෙන අර සිලින්ඩරාකාරයට තියලා පාස් කරනවා කියන කතාව කියනවා නම් තව ලකුණු 3ක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ලකුණු 18ක් ඒකට බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඕක ඔය විදිහටම වචන වලින් තියෙන්න ඕන කියලා කතාවක් නැහැ. හැබැයි පියවර ටික පැහැදිලි වෙන විදිහට ලියලා තිබ්බනම් ඔයාලට මේකට ලකුණු ගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නේ මෙතනින් අවසන් කියලා. හරි. එතකොට මේ බලන්නකො ඉස්සර මම කියපු ඔයාලගේ දැන් ලකුණු අණු ඔයාලා කොයි රේන්ජ් එකේද ඉන්නේ කියලා නැවත චුට්ටක් හිතලා බලන්න. ඔයාලා ගත්ත ලකුණු ටික 0.23 අතර තියෙනවා නම් ඒ අවුරුද්දේ 118ක් ඉල්ලලා තියෙන්නේ ඒකොටේ. 126ක් ඉල්ලලා තියෙන්නේ 45යි 24යි අතර. හරි. ඔයාලා දැන් ඉන්නේ කොයි තැනද? ආරම්භක ප්‍රශ්න ලියන්නේ තමයි. හොඳ අත්දැකීමක් නැතුව ලියන්නේ. හරිද? අවසානයේ පටන් ගන්න ආරම්භය ගත්තේ මෙතනින් කියන එක අවබෝධ කරගත්තා. මේ බලන්න මේ පාස්තාවේ වැඩිම වෙලා තියෙන අර මැටීරියල් එක ලියන්නේ 171. අනිත් සියලුම දෙනාට අනිත් ප්‍රශ්න හැම එකම ගත්තත් පහසුතාවයේ 130කට වඩා අඩුයි. අඩුවෙන් තමයි තියෙන්නේ. අනිත් කොටස් සේරටම ලියන්න. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවක් තමයි මේක තුල තියෙන්නේ ප්‍රශ්න කොටස් තුල. හරි. එහෙනම් මම අද ওই ප්‍රශ්නේ කතා කරලා මේක අවසන් කරනවා ඊළඟ දවසේ 2016 ප්‍රොඩක්ෂන් ප්‍රශ්න කතා කරන්න බලාගෙන. හරි. මේක තුල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට තවත් දුරටත් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නිෂ්පාදන තාක්ෂණයේදී මේ ප්‍රශ්න උත්තර ලියපුවාම මොනවා හරි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් හරි තියෙනවා නම් කෙනෙකුට අහන්න පුළුවන් පුතේ. මොකද්ද ඔයාලට තියෙන්නේ? ගැටලුවක් තියෙනවද? කාට හරි ගැටලුවක් තියෙනවද? ඒ ටික පැහැදිලිද? ඔය වඩා වෙනස් විදියට ලියලා තියෙන්න පුළුවන් උත්තර. හරිද? අර කියන කරුණු ඇතුළත් වෙලා තියෙනවා නම් ඒවට ලකුණු හම්බෙනවා. හරි? ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි අද මෙතන ක්ලාස් එක අවසන් කරමු. ක්ලාස් එක පොඩ්ඩක් අද පරක් වුණා. පටන් ගන්න පොඩ්ඩක් පරක් වුණා. ඒ වගේම අවසන් කරන්න චුට්ටක් පරක් වුණා මං හිතන්නේ. මොනවා ගැටලු තියෙනවද කාට හරි? ගැටලු තියෙනවද? නැහැ. එහෙනම් අපි ඊළඟ දවසේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. හරි? සියලු දෙනාට සුබ දවසක්.